ආයිබෝන් දරුවනේ අපි ගියවර සාකච්ඡා කළේ පළවෙනි ඒකකේ පස්වන පාඩම් ඒකකේ අපි බොහොම හොඳට සාර්ථකව කතා කරන්නම කළා. අද අපි ආරම්භ කරන්න යන්නේ පළවෙනි ඒකකේ 6 වෙනි පාඩම් ඒකකේ ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන ව්‍යාපාර පරිසරය. මුලින්ම අපි මේ පරිසරය කියන්නේ මොකක්ද කියලා පොඩි අවබෝධයක් ගන්නට ඕනේ. පරිසරය නැත්නම් එන්වයරන්මන්ට් කියන වචනය අපි බහතෝරන කාලේ ඉඳන් අපි අහලා අපට හුරු පුරුදු වචනයක් නුපුරුදු වචනයක් නෙවෙයි. මොකද්ද මේ පරිසරය කියන්නේ? පරිසරය කියන්නේ මිනිසා ජීවත් වන අවට ඇති වටපිටාව. මිනිසා ජීවත් වීමට අවට ඇති වටපිටාව තමයි පරිසරය කියන්නේ. එතකොට මිනිසා තමයි ව්‍යාපාරවල නිර්මාණකරුවෝ වෙන්නේ. මිනිසුන් නැත්නම් ව්‍යාපාර බිහි වෙන්නේ නැහැ. ව්‍යාපාර කියන්නේ මිනිස්සුමයි. එහෙමනම් මිනිස්සු පුද්ගලයන් පරිසරයක් තුල ජීවත් වෙනවා වගේ ව්‍යාපාර සක්‍රිය වෙන්නේ පරිසරයක් තුලමයි. කිසිදු පුද්ගලයෙකුට කිසිදු ව්‍යාපාරයකට පරිසරයෙන් හුදකලාව ක්‍රියාත්මක වෙන්න බෑ. යම් පුද්ගලයෙක් කියනවා නම් මම පරිසරයෙන් ඈත් වෙලා ජීවත් වෙන කෙනෙක්, මම පරිසරයට සමීප නැහැ, ඒක මුසාවක්, බොරුවක්. අපි හැමෝම කැමති වුණත් අකමැති වුණත් ජීවත් වෙන්නේ පරිසරය ඇතුළේ. අපේ සියලු ව්‍යාපාර ඒකකවලටත් සක්‍රිය වෙන්නේ පරිසරය තුළ. අපාවට වටපිටාවේ ඇති භෞතික හෝ භෞතික නොවන සියලුම දේ පරිසරය. අප ජීවත් වන අවට ඇති භෞතික හෝ භෞතික නොවන සෑම දෙයක්ම ඒ සමස්තයම අපි නම් කරන පරිසරය කියලා. ඒ පරිසරය අපේ ජීවන ක්‍රියාකාරකම් හැඩගසන්න. නැත්නම් ජීවන ක්‍රියාකාරකම් තීරණය කරන්න. ඒවා පාලනය කරන්න. මෙහෙයවන්න ඍජුව හෝ වක්‍රව අපාවට ඇති වටපිටාවේ සියලු සාධක බලපෑම් කරනවා. ඒ වගේමයි ව්‍යාපාරවල ආරම්භයට නැත්නම් ව්‍යාපාර කටයුතු තීරණය කරන්න, ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න, ඒ ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් පාලනය කර හැසිරවීමක් කරන්නත් පරිසරයේ සියලුම ඒකක වලින් ඍජුව හෝ වක්‍රව බලපෑම් කරනවා. ඔක තමයි ඇත්ත. දැන් අපේ ජීවන කටයුතු තීරණය කරන්න වගේම ව්‍යාපාර කටයුතු තීරණය කරන්නත් පරිසරයේ බලපෑම් කරනවා කියන එක මුලින්ම තේරුම් ගත යුතුයි. දැන් පුංචි නිදසුනක් ගත්තොත් ඔබ සාමාන්‍යයෙන් පාසලට ගමන් කරන්න උදෑසන 7ට නම් ගෙදරින්. අපි තුමු මේ දවස්වල වැසිබර දේශගුණයක් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ හයියෙන් ගොරවල අකුණු ගහලා වැස්සක පෙරනිමිති තියෙනවා නම් ඔබ දන්නවා තව විනාඩි ගානකින් ලොකු වැස්සක් කඩාගෙන පහත් වෙනවා. එහෙම වුණොත් මට බස් හෝල්ට් එකට යන්න බැරි වෙයි. එහෙම වුණොත් මට පාසලට යන්න පරක්කු වෙයි. ඒ නිසා ඔබ වහින නැත්නම් වැසිබර දේශගුණයක ලකුණු නැත්නම් අපි කියනවා වැස්සක සිග්නල් දාගෙන එනකොට ඔබ 7ට යන නෙමෙයි ඔබ බලනවා 6 මාට ගෙදරින් යන්න. ඔබ බලනවා කල්ැතුව බස් එකට නැගගත්තොත් කොහොම හරි යවෙනවනේ. අන්න බලන්න ඔබ වෙනද 7ට යන පාසල් ශිෂ්‍යයා අද 6 මාට ගමන් කරන් තීරණය කරනවා. මොකද උනේ ඔබේ ජීවන චර්යාවක් වෙනස් කරා. මොකද පරිසරය. දේශගුණය කියන පරිසරය. අන්න ඒ වගේ පුද්ගල ව්‍යාපාර කටයුතු හැම දෙයකටම පරිසරය අනිවාර්යයෙන් බලපෑමක් කරේ. පරිසරයට අනුකූලව, පරිසරයට අනුගත වෙමින්, පරිසරයත් එක්ක ගැටෙමින්, පරිසරයත් එක්ක අපි සමීප වෙමින් තමයි අපේ සෑම කටයුත්තක්ම ක්‍රියාත්මක කරන්න වෙන්නේ. හොඳයි අපි බලමු ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද කියලා. බිස්නස් එන්වයරන්මන්ට්. ව්‍යාපාර පරිසරය කියන්නේ මේ පරිසරයට නිර්වචනයට අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕනේ මූලිකාංග තමයි මේ හයිලයිට් කරේ AB කියලා. මෙහෙම දැන් උත්තරයක් ලියද්දී AB කියලා දාන්න ඕනේ. දැම්මත් ප්‍රශ්නයක් නැහැ. උත්තරපත්‍ර පරීක්ෂකවරයාට හෝ පරීක්ෂකවරියටත් එතකොට නිර්වුල් උත්තරේ මේ කියව ගන්න ලේසියි. ව්‍යාපාර කටයුතු තීරණය කිරීමටත් ඒවා සාර්ථකව පවත්වාගෙන යාමටත් බලපෑම් කරනු ලබන ආයතනයකට පාලනය කළ හැකි අභ්‍යන්තර සාධක මෙන්ම පාලනය කළ නොහැකි
බාහිර සාධක සමූහයක එකතුවක් තමයි ව්‍යාපාර පරිසරය කියන්නේ. මෙන්න මේ අදහස මේ නිර්වචනයේ තියෙන හරය ඔබට ඔලුවට අරන් ලිව්වොත් එය සම්පූර්ණ පිළිතුරකට ප්‍රමාණවත්. මොනවද? ව්‍යාපාර කටයුතු තීරණය කිරීමට, ඒවා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නැත්නම් පවත්වාගෙන යාමට බලපෑම් කරනු ලබන ඒ බලපෑම එක්කෝ ඍජු බලපෑම් වෙන්න පුළුවන්, වක්‍ර බලපෑම් වෙන්න පුළුවන්. බලපෑම් කරනු ලබන ව්‍යාපාරයකට නැත්නම් ආයතනයකට පාලනය කළ හැකි මෙන්ම පාලනය කළ නොහැකි සාධක සමූහයක එකතුවක් තමයි ව්‍යාපාර පරිසරය කියන්නේ. දැන් මේක අපි තවදුරටත් මේක අපි හදවතට ලං කරගන්න උත්සාහ කළොත් ව්‍යාපාර කටයුතු තීරණය කිරීමටත් මේකේ තේරුම අපි ළඟ කිසියම් මුදලක් තියෙනවා. අපි මේ මුදල යොදවන්නේ ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාමට නම්. අපි විභව ව්‍යාපාරික මට්ටමේ නම් ඉන්නේ. තේරුණාද? අපි අපේ මුල් අදහස තියෙනවා එක්තරා ප්‍රදේශයක අපිට අයත් භූමියක් ඉඩමක් තියෙනවා. ඒ ප්‍රදේශය අපිට අවශ්‍ය ශ්‍රමිකයන් සපය ගැනීමේ පහසුව තියෙනවා. ජටිල පහසුකම් තියෙනවා. ප්‍රවාහන පහසුකම්, sannivedana, විදුලිය. අපි ඒ නිසා තීරණය කරන ව්‍යාපාර ආරම්භ. අපි ආරම්භ කරන අදහස තිබුණේ අපි හිතමු ඌරුමස් ආශ්‍රිතව ව්‍යාපාරයක් නම්. ඌරුමස් ආශ්‍රිතව ව්‍යාපාරයක් නම්, ඌරුමස් විකිණීම සම්බන්ධ ව්‍යාපාරයක් නම් සහ ඒ අවට ප්‍රදේශයේ ඉන්න වැඩිපුර මුස්ලිම් ආගමික වැසියන් නම් මොකද වෙන්නේ? අන්න අපිට ඒක හරස් වෙනවා. දැන් අපිට සියලුම පහසුකම් තියෙනවා. අපේම ඉඩමක්. කිසි වියදමක් නැහැ. අපිට ඒකට ගැළපෙන ශ්‍රමිකයන් ඉන්නවා. යටිතල පහසුකම් තියෙනවා. ජනාකීර්ණයි. ඔක්කොම ධනාත්මකයි. එකම ඍණාත්මක සාධකය මොකද්ද? මුස්ලිම් ආගමික භක්තිකයින් ජීවත් වීම. මොකද ඒගොල්ලන් ඌරුමස් ආහාරය සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන අය. එතකොට මොකද අපිට වෙලදාමක් නැහැ. ව්‍යාපාර සාර්ථකයි. අන්න ඒ නිසා අපිට එතනම අපේ භූමියම පහසුවෙන් අඩු වේදමකින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනේ. හැබැයි ඌරුමස් අලෙවි කිරීම සම්බන්ධ ව්‍යාපාරය කරන්න බෑ. ඇයි? පරිසරයේ ඉන්න ජනගහනය වැඩිපුර ඉන්නේ මුස්ලිම් භක්තිකයෝ. එහෙනම් අපි තීරණය කරනවා එතන කුකුල් මස් අලෙවි කරන ව්‍යාපාරයක් දාන්න. ඒක සාර්ථකයි. නැත්නම් හරක් මස් අලෙවි කරන ව්‍යාපාරයක් දාන්න. ඒක සාර්ථකයි. අන්න බලන්න එතන අපි දැන් ආරම්භ කරන්නේ ඌරුමස් වෙලෙන්සලක්ද කුකුල් මස් අලෙවි කරන වෙලෙන්සලක්ද කියලා තීරණය කරේ මොකෙන්ද? පරිසරය. ඒකයි මේ කිව්වේ ව්‍යාපාරකටු තීරණය කිරීමටත් ඒවා සාර්ථකව පවත්වාගෙන යාමට. දැන් සාර්ථක වෙනවනේ මුස්ලිම් අය ඉන්න ප්‍රදේශයක අපි කුකුල් මස් කඩයක් දැම්මම ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ චිකන් පරිභෝජනය බොහොම ඉහළින් පවත්වාගෙන යනවා. ඌරුමස් දැම්මොත් අපිට සාර්ථක වෙන්නේ නෑ. හරි? එහෙනම් ව්‍යාපාර කටයුතු තීරණය කිරීමටත් සාර්ථකව පවත්වාගෙන යාමටත් බලපෑම් කරපු ආයතනට පාලනය කළ හැකි. සමහරව පාලනය කළ හැකි. දැන් අපිට ඌරුමස් කන්න පොළඹවන්න බෑනේ. ඒක අපිට පාලනය කරන්න බෑ. පෙළඹෙව්ව කියලා මුස්ලිම් භක්තිකේ ඌරුමස් පාවිච්චි කරන්නේ නැහැ, පරිභෝජනය කරන්නේ නැහැ. අන්න පාලනය කළ නොහැකි. හැබැයි කුකුල් මස් අපිට පාවිච්චි කරන්න කියලා අපිට බලපෑමක් කරන්න පුළුවන්. ඒකට පාලනය කළ හැකි. තේරෙනවද? සාධකවල එකතුව. ඕක තමයි ව්‍යාපාර පරිසරය කියන්නේ. පැහැදිලිනේ? එතකොට ඊළඟට ලෝකේ ඕනෑම ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන්නේ පරිසරයක් තුල මිස හිස් අවකාශයක් තුල නොවේ. අපි මුලින්ම කිව්වා. හරිනේ? ඕනම ව්‍යාපාරයක් හුදකලාව ක්‍රියාත්මක වෙන්නේ පරිසරයක් තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ව්‍යාපාර පරිසරයේ ව්‍යාපාරය තුල මෙන්ම ඒ වටාද නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. පරිසරය කියන එක අපේ ව්‍යාපාරය ඇතුළේ තියෙනවා. ඒ වටාත් ක්‍රියාත්මක වෙනවා. බාහිරවත් ක්‍රියාත්මක වෙනවා. හරිද? නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙමින් ව්‍යාපාර කටයුතු වලට අතිවිශාල බලපෑමක් කරයි. එකී බලපෑම් පහත ආකාරයෙන් වර්ග කර දක්වන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ව්‍යාපාර පරිසරයේ ව්‍යාපාර අභ්‍යන්තරයේත් බාහිරවත් ක්‍රියාත්මක වෙනවා. අභ්‍යන්තරින් සහ බාහිරින් ක්‍රියාත්මක වෙමින් ව්‍යාපාර කටයුතු වලට එක්ක ඍණාත්මකව එක්ක ධනාත්මකව බලපෑම් කරනවා. ඒ ඍණාත්මක ධනාත්මක බලපෑම් තුලනය කරගනිමින් අපි ධනාත්මක පැත්තට නැඹුරු කරගත්තොත් තමයි ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්නේ. පරිසරයේ ඍණාත්මක අංශයට ව්‍යාපාරය තල්ලුනොත් ව්‍යාපාර පැවැත්මක් නැහැ. පැහැදිලිනේ? මේ තියෙන්නේ ව්‍යාපාර පරිසරය ව්‍යාපාර කටයුතු බලපෑම් කරන එක අපි බොහොම ලඝු කරලා ගත්තොත්, සාරාංශ කරලා ගොනු කරලා ගත්තොත් පෙන්නම් කරන වගුව. දැන් මෙතන තියෙනවා ව්‍යාපාරයේ තුල කෙරෙන සීමිත බලපෑම්. ව්‍යාපාරයේ තුල කෙරෙන සීමිත බලපෑම්. අපි උදාහරණ තුනක් ගත්තා. එකක් සංවිධානමය සංස්කෘතිය.
ඕනම ව්‍යාපාරයක් ඇතුළේ යම් කල්චර් එකක් සංස්කෘතියක් තියෙනවා. ඔයගොල්ලෝ පාසලක සංස්කෘතියක් තියෙනේ වගේ. අනික ව්‍යාපාරයේ සතු සම්පත් ඉඩම් ගොඩනැගිලි අමුද්‍රව්‍ය මුදල් ඒ වගේ සම්පත්. අනික සංවිධාන ව්‍යුහය. ඕනම ව්‍යාපාරයක කිසියම් ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එකක් තියෙනවා සංවිධාන ව්‍යුහයක්. ඒ කියන්නේ තනතුරු ඇති කරලා ඒවට කාර්යයන් පවරලා බලතල නැත්නම් අධිකාරිය පවරලා ක්‍රියාත්මක කරන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ සාධක අපට අයිති වෙන අභ්‍යන්තර පරිසරයටයි. මේ අභ්‍යන්තර පරිසරයේ මේ සංවිධාන මේ සංස්කෘතිය සම්පත් සංවිධාන ව්‍යුහයෙන් කෙරෙන බලපෑම සාපේක්ෂව සරලයි. සීමිතයි නැත්නම් බොහොම අඩු සාපේක්ෂව අඩු බලපෑමක් වෙන්නේ. නමුත් අභ්‍යන්තර පරිසරයේ තවත් පරිසර සාධක තුනක් තියෙනවා ලොකු බලපෑමක් කරනවා. වැඩි බලපෑමක් කරනවා සාපේක්ෂව. ඒ තමයි අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ. කියන්න ඕනේ නෑනේ. හිමිකරුවෝ කීර්තිමත් අය නම් ව්‍යාපාර ලෝකේ දීප්තිමත් බැබලෙන තරුණ තේරුණාද? ඒගොල්ලන්ට පුළුවන් පහසුවෙන් ව්‍යාපාර ලෝකයේ නැත්තම් වෙළඳපොළ දිනා ගන්න. ඒගොල්ලන්ට ගනුදෙනුකරුවෝගේ විශ්වාසය ගොඩනගා ගන්න ලේසි. කෙටි කලකින් අඩු මහන්සියකින් වෙළඳපොළ හෙවත් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගනිමින් වෙළඳපොළ ආකර්ෂණය කරන්න ඒගොල්ලන්ට පහසු වෙනවා. ඒගොල්ලෝගේ කළමනාකරුවෝ අයිතිකරුවන් වෙනුවෙන් සක්‍රිය වන කළමනාකරුවෝ උගත් දක්ෂ පළපුරුදු ක්‍රියාශීලී උගත් දක්ෂ පළපුරුදු ක්‍රියාශීලී අය නම් ඒ කළමනාකරුවන් තුලින් සිදුවන තීරණ ගැනීමේ ක්‍රියාවලිය විශිෂ්ට තීරණ ගැනීමේ ක්‍රියාවලියක් වෙනවා. එවැනි විශිෂ්ට තීරණ ගැනීමේ ක්‍රියාවලියකින් මතු කරගත හැක්කේ ලෝකය තුල නායකත්වයක් ගන්න පුළුවන්, ලෝකයේ තුල කීර්තිනාමයක් ගොඩනගන්න පුළුවන්, ලෝකයේ තුල විශාල ගනුදෙනුකරුවන් පිරිසක් දිනා ගන්න පුළුවන් ක්‍රියාශීලී ව්‍යාපාරයක් බිහි කරගන්න පුළුවන්. මොකද ඒගොල්ලන් ඒ කරන බලපෑම දෙන්නේ මොකද මේගොල්ලෝ ගත්ත එක තීරණයක්. මේගොල්ලෝ තීරණ දහසක් ගන්න පුළුවන්. ඒ දහසක් වූ තීරණ වලින් 999ක්ම නිවැරදි. අපි තුමු එකම එක තීරණයක් පමණක් වැරදි තීරණයක් ගත්තොත් අර 999ම මොකද වෙන්නේ? බොඳ වෙලා ගිහිල්ලා ව්‍යාපාරේ බංකොලොත් වෙන්න පුළුවන්. එක දවසේ එක රැම් බංකොලොත් වෙනවා. ඒ තමයි කියන්නේ මේගොල්ලන්ගේ ඇති වෙන බලපෑම ප්‍රබලයි අර උඩ කිව් සාධක වලට වඩා. මේ සාධක උඩ සාධකත් මේ යටින් පෙනෙන සාධකත් දෙකම අභ්‍යන්තර පරිසරය තමයි. අර වගේ බලපෑම සීමිතයි. දැන් සංවිධාන මේ සංස්කෘතිය ඉතින් ක්‍රියාත්මක වෙනවා. ඒ සංස්කෘතියට අපිට කැමැති වුණත් අකමැත්තෙන් වුණත් අපිට ඒ සංස්කෘතිය මත වැඩ කරන්න වෙනවා. ඒක ලොකු පෙරලියක් වෙන්නේ නැහැ. නමුත් මෙතන වෙනස්. අයිතිකරුවෝ අසාර්ථක නම් අයිතිකරුවන්ට සමාජීය පිළිගැනීමක් නැත්තම් අයිතිකරුවන් සමාජය ප්‍රතික්ෂේප කරන මේ විසමාචාරවල ඉදිච්ච අය නම් මොකද වෙන්නේ? වෙළඳපොළක් දිනන්න බෑ. කළමනාකරුවොත් එහෙමයි. කළමනාකරුවෝ දක්ෂ පළපුරුදු ක්‍රියාශීලී පුද්ගලයෝ නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට ගනුදෙනුකරුවෝ දිනන්න පුළුවන්. සැපයුම්කරුවෝ දිනන්න පුළුවන්. බැංකුවක් තමන්ගේ පැත්තට නැඹුරු කරගෙන තමන්ට අවශ්‍ය මූල්‍ය සම්පත් උත්පාදනය කරන්න පුළුවන්. බලපෑම විශාලයි. ඒ වගේම සේවකයෝ. ඕනෑම ව්‍යාපාරයක සාර්ථක අසාර්ථක බව තීරණය කරන තවත් පදනම් සාධකයක් තමයි සේවකයෝ, එම්ප්ලොයිස්ලා. සේවකයෝ දක්ෂ නම්, පළපුරුදු අය නම්, ඒ වගේම කැපවීමෙන් වැඩ කරන අය නම්, අභිප්‍රේරණය වූ අය නම්, ඒ වගේම ව්‍යාපාරයේ හිමිකරුවන්ට හිතවත් නම්, හිතකාමී වැඩ කරන්න සූදානම් පිරිසක් නම් අනිවාර්යයෙන්ම එයාලගෙන් ලැබෙන දායකත්වය, ව්‍යාපාරයේ ජයග්‍රහණය, ව්‍යාපාර ඉලක්කය කරා යන්න ලැබෙන දායකත්වය ඉතාම ප්‍රබලයි. ඒගොල්ලෝ අවංක සේවකයෝ නොවේ නම්, වංක සේවකයෝ නම්, ඒගොල්ලෝ අලස සේවකයෝ නම්, ඒගොල්ලෝ පළපුරුද්දක් නැති සේවකයෝ නම් ව්‍යාපාරයේ ඉලක්කවලට ගමන් කරන්න ලැබෙන දායකත්වය ඉතාම අල්පයි. ඒ නිසා මේ බලපෑම වැඩි. තේරෙනවා වගේ අභ්‍යන්තර පරිසරයෙන් සීමිත සහ ඒ වගේම විශාල ආකාරයෙන් බලපෑම් සිදු වෙනවා ව්‍යාපාර කටයුතු වලට. ඒ වගේම ව්‍යාපාරෙන් පිටත විශාල වශයෙන් කරන බලපෑම් තියෙනවා. ව්‍යාපාරෙන් පිටත ඒවයි තියෙන බාහිර පරිසරයටයි. ඒ තමයි තාක්ෂණය, නෛතික නීති පැත්ත, අනික ස්වාභාවික පරිසරය, නෛතික පරිසරය,
තාක්ෂණික පරිසරය. ඇත්තටම ස්වාභාවික පරිසරයෙන් ව්‍යාපාර අපි නිෂ්පාදන ආයතනයක් කියලා. නිෂ්පාදන ආයතනයකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ස්වභාවික පරිසරයෙන් මේ භූමියෙන් ප්‍රමාණවත්ව ලබා ගන්න බැරි නම් ඒ නිෂ්පාදන ව්‍යාපාරය අසාර්ථකයි. ඒක අසාර්ථක අනිවාර්යයි. ප්‍රමාණවත් සම්පත් පහසුවෙන් උකහා ගන්න පුළුවන් නම් ඒ ව්‍යාපාරය සාර්ථකයි. ඊළඟට නෛතික. ව්‍යාපාරවලට පොළඹවන සුළු, ව්‍යාපාරවලට දිරිගන්වන සුළු ව්‍යාපාරිකයින්ට මුහුණ දිය හැකි මට්ටමේ සරල නීති රාමුවක් ක්‍රියාත්මක වෙනවා නම් ව්‍යාපාරිකයෝ අනිවාර්යයෙන්ම තව තවත් ව්‍යාපාරවලට පෙළඹවීමක් ඇති කරනවා. ඒගොල්ලෝ ව්‍යාපාර ලෝකෙ දිගටම සක්‍රිය වෙන්න. තවත් අමතර අරමුදල් යොදවල ව්‍යාපාරය පුළුල් කරන්න, නවීකරණය කරන්න ඒගොල්ලෝ දායක වෙනවා. හැබැයි ව්‍යාපාරිකයින්ට අහිතකර, ව්‍යාපාරිකයින් අධෛර්යමත් කරන දැඩි නීති රීති ක්‍රියාත්මක වෙනවා නම් ඒගොල්ලෝ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේ විශාල බලපෑම් ඇති කරනවා මේ පරිසරය මගින්. ඊළඟට ව්‍යාපාර පරිසර හඳුනා ගැනීම ඉලක්කය මොකක්ද? ව්‍යාපාර පරිසරය මැනවින් හඳුනා ගැනීම තුළින් ව්‍යාපාරවල නව ප්‍රවණතා නිව්ට්‍රෙන්ඩ්ස් සහ විචල්්‍යතා නැත්නම් විචලතා හඳුනාගත හැකි වන අතර ඒ තුළින් නව ව්‍යාපාරික අවස්ථා උදා කර ගැනීමටත් පවතින ව්‍යාපාර කටයුතු පරිසරයට උචිත ආකාරයෙන් හැඩගසා ගැනීමටත් ව්‍යාපාරිකයින්ට අවස්ථාව උදා කරගන්න පුළුවන්. මෙම පරිසර විග්‍රහයට සදුවත විශ්ලේෂණ යොදා ගන්න පුළුවන්. මේ ඡේදයෙන් ඔබට පැහැදිලි කරන්නේ කාරණා දෙකයි. ව්‍යාපාර පරිසරය අපි හඳුන ගන්නවා. අපි පරිසරය දෙස නිරතුරුවම ඇස යොමාගෙන ඉන්න ඕනේ. මොකද හේතුව ව්‍යාපාර පරිසරය අපට නිරන්තරයෙන්ම හැගහගෙන ඉඳලා පරිසර අධ්‍යයනයක යෙදුනොත්, පරිසරය අපි නිරීක්ෂණයක යෙදුනොත්, පරිසරය තුළ අපි නිරීක්ෂණ අධ්‍යයන චාරිකාවක යෙදුනොත් අපට ප්‍රධාන කාරණා දෙකක් දකින්න පුළුවන්. එකක් තමයි පරිසරයේ ඇතිවන නව ප්‍රවණතා, නිව් ට්‍රෙන්ඩ්ස්. අපි කලින් ඒකවලදී කතා කරා. ප්‍රවණතාවක් කියන්නේ පෙරට වඩා වෙනස් වී අලුත් වී තව දුරටත් වර්ධනය වන තත්ත්වයක්. කලින්ට වඩා අලුත් වෙලා ඉස්සරහට තව තවත් ඒ අලුත් වීම වර්ධනය වෙනවා, පෝෂණය වෙනවා නම් ඒක තමයි ප්‍රවණතාවක්. අපි නැවත මතක් කරුත් උදාහරණයකින් අපි කියනවා වර්තමාන ලෝකේ කාන්තාවන් රැකියාවලට ප්‍රවේශ වන ප්‍රවණතාවක් තියෙනවා කියලා. කාන්තාව රැකියාවලට ප්‍රවේශ වන ප්‍රවණතාවක් තියෙනවා කියලා. මොකක්ද ඒකේ තේරුම? කලින්ට වඩා වර්තමානයේ කාන්තාව රැකියාවලට පෙළඹෙනවා. රැකියාව තෝරගන්න. එන්නම ඉස්සරහට අඩු වෙන්නේ වැඩි වෙනවා. ඒක තමයි ප්‍රවණතාවක් කියන්නේ. අන්න ඒ වගේ ව්‍යාපාර පරිසරය හඳුනා ගැනීම තුළින් ඒ පරිසරය අපට විවිධ ප්‍රවණතා හඳුනා ගන්න පුළුවන්. අනිත් එක තමයි විචල්්‍යතා නැත්නම් විචලතා. වෙනස් වීම, changes. ප්‍රවණතා තියෙනවා. ප්‍රවණතා කියන්නේ වෙනස් වීමක්. හැබැයි වෙනස් වීම එන්නේ වැඩි දියුණු වෙනවා. විචලතාවය කියන්නේ වෙනස් වීමක්. හැබැයි ඒක එන්නේ වැඩි දියුණු වෙන්නේ නැහැ. කොයි වෙනස? ප්‍රවණතාව කියන වෙනස් වීම තව තවත් වෙනස් වෙනවා. පුළුල් වෙනවා. විචලතාව කියන එක වෙනස් වුණා එතනින් නතර වෙනවා. හරිනේ? එහෙමනම් මෙන්න මේ ප්‍රවණතා සහ විචලතා කියන සංකල්ප දෙක සාධක දෙක පරිසර අධ්‍යයනය අපිට හඳුන ගන්න පුළුවන්. හරිනේ? එතකොට මතක තියාගන්න ප්‍රවණතා කියනකොටම සෑම ප්‍රවණතාවක් තුලම සෑම ප්‍රවණතාවක් තුලින්ම යමක් මතු කරනවද? ව්‍යාපාර අවස්ථා, business opportunities. සෑම ප්‍රවණතාවක් හමුවේම ව්‍යාපාර අවස්ථා ඔටෝමැටිකලි උදා කරනවා. නිරන්තරයෙන් උදා කරනවා. තේරෙනවනේ? දැන් උදාහරණයක් වශයෙන් කාන්තාවන් රැකියාවලට ප්‍රවේශ වන ප්‍රවණතාවක් තියෙනවා කියලා අපි තීරණය කළොත් එතන ව්‍යාපාර අවස්ථාවලුත් උදා වෙනවා. කාන්තාවන් රැකියාවලට ප්‍රවේශ වෙනකොට පිරිමි පාර්ශවයට වඩා ඒගොල්ලෝ ඇඳුම් පැළඳුම් විලාසිතාගෙන උනන්දු වෙනවා. අන්න ඒ නිසා නව විලාසිතා මධ්‍යස්ථාන, නව ඇඳුම් සපයන මධ්‍යස්ථාන, නව ආභරණ සැපීම මධ්‍යස්ථාන වලට උන් අවස්ථාව උදා වෙනවා. ඒ වගේම කාන්තාවන් රැකියාවට ප්‍රවේශ වීමේදී ගෙදර දොර ඉවුම් පිහුම් කටයුතු වලට මිඩංගු කරන කාලය අඩු කරන්න වෙනවා. අන්න ඒ නිසා ටේක් අවේ සෙන්ටර්ස් නැත්නම් ෆැමිලි රෙස්ටොරන්ට්ස්, පවුලේ භෝජනාගාර වැනි ආහාර සැපයුම්
අවස්ථා උදා වෙනවා. ඒක මං කිව්වේ සෑම ප්‍රවණතාවක් තුලින්ම අවස්ථා උදා කරනවා. එහෙමනම් මේ ව්‍යාපාර පරිසර හඳුනගන්නේ ඇයි අපි? එක පැත්තකින් ප්‍රවණතා හඳුනාගෙන ප්‍රවණතා තුලින් මතුවන අවස්ථා හඳුනාගෙන ඒ අවස්ථා වලට නැත්නම් අවස්ථා සත්‍ය ව්‍යාපාර බවට පෙරලා ගන්න තමයි අපි මේ පරිසර හඳුනගත යුත්තේ. අනෙක් පැත්ත මොකද්ද? විචල්්‍යතා. නැත්නම් විචලතා. වෙනස් වීම. පරිසරයේ වෙනස් වීම වෙනවා. ඒ වෙනස් වීම වෙද්දී මොකද වෙන්නේ? ව්‍යාපාර කටයුතු වෙනස් වීම වලට ගැළපෙන පරිදි අපි හැඩගසා ගන්න ඕන. වෙනස් කර ගන්න ඕන. නැත්නම් මේක නවීකරණය කර ගන්න ඕන. අලුත් කර ගන්න ඕන. එහෙම වුණොත් තමයි පැවැත්මක් තියෙන්නේ. අපි විචලතා දැක්කේ නැත්නම් අපි වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ කියන්නේ අපේ ව්‍යාපාරය අනිවාර්යයෙන්ම අභාවයට යනවා. පුංචි උදාහරණයක් ගත්තොත් මේ කොවිඩ් වසංගතය කියන මේ වර්තමාන ලෝක අර්බුදය නිසා ලෝකේ වෙනත් රටවල වගේම විශේෂයෙන්ම අපේ රටේ පුද්ගලයන්ගේ ආදායම් මාර්ගය හිරලා ගිහිල්ලා තියෙනවා. තමන්ගේ ස්වයං රැකියාව අනේట్లా තියෙනවා. තමන්ගේ සමහර රැකියාව අවස්ථා අහිමිලා තියෙනවා. සමහර රැකියාව තියෙනවා වැටුපෙන් ගෙවන්නේ 15 20යි ගෙවන්නේ. සමහරට රැකියාව තියෙනවා වැටුප ගෙවන්නෙම නැහැ. තේරෙනවද? ව්‍යාපාර බිඳ වැටිලා. සංචාර කර්මාන්ත ව්‍යාපාර ඇත්තෙම නැහැ දැන්. ආදායම අඩුලා තියෙනවා. මිනිස්සුන්ගේ ක්‍රේෂයක් අඩුලා තියෙනවා. එහෙනම් පුද්ගලයන්ට මිල අධික මිල වැඩි බහන්න මිලදී ගන්න බෑ වෙනද වගේ. එවැනි තත්වයක් තුල ව්‍යාපාරිකෝ විසින් පරණ විදියටම පරණ මිල ගණන් අතර බහන්න හා සේවා සපයන්න ගියොත් තමන් ව්‍යාපාරිකයන්ට වෙළඳ පොළක් දිනන්න බෑ. එහෙනම් මෙන්න මේ වෙනස නිසා මේ වෙනස් වීම නිසා මොකද වෙන්නේ? අනිවාර්යෙන් ව්‍යාපාරිකයන් සුදු වෙනවා තමන්ගේ නිමෙවුම් වල මිල අඩු කරන්න. හෙවත් අඩු මිල සහිත බහන්න මාකට් එකට ඔෆර් කරන්න. නැත්තම් low price goods මිල අඩු බහන්න වෙළඳ පොළට හඳුන්වා දෙන්න. එහෙම දුන්නොත් ව්‍යාපාරිකයන්ට අඩු ගන්න වෙළඳ පොළේ රැඳී සිටින්න පුළුවන්. මේ කොවිඩ් වසංගත තත්ත්වයේ ලෝකෙන් තුරන් වෙලා ලෝකේ සාමාන්‍ය තත්ත්වයට හැරිලා ව්‍යාපාර ලෝකේ ව්‍යාපාර කරන්නේ සාමාන්‍ය තත්ත්වයට පත් වුණාන් පස්සේ නැවත සාමාන්‍ය මට්ටමේ සාමාන්‍ය මිල ගණන් අය කරලා භාණ්ඩ ආසේවා සපයන තත්ත්වයට එනකන් රැඳෙන්න පුළුවන්කම ලැබෙනවා. අඩු ගන්න ලෝ ප්‍රයිස් ගුඩ් එකක් දුන්නොත්. එහෙනම් දැන් මේ කොවිඩ් වසංගතය නිසා ගොඩක් ව්‍යාපාර කඩාගෙන වැටුණා. ඒගොල්ලන්ට වෙළඳ පොලේ රැඳී සිටින්න අඩු ගානේ තමන්ගේ වියදම් ආවරණය කරගෙන තමන්ගේ යැපීම සඳහා සුළු ලාභයක් හරි ලබමින් ව්‍යාපාරයේ පවත්වගෙන යන රන් කරන්න නම් මිල අඩු සහිත භාණ්ඩ වලට යන්න ඕන. අන්න වෙනස් වීම. ඔය වගේ මේ පරිසර හඳුනාගෙන මූලික ඉලක්කය ඕකයි. ප්‍රවණතා හඳුනාගෙන ඒකෙන් බිහිවන අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න. හරිද? අනික විචලතා නැත්නම් විචල්්‍යතා හඳුනාගෙන ඒ විචල්්‍යතාවට ගැලපෙන පරිදි ව්‍යාපාර කටයුතු වෙනස් කරලා ව්‍යාපාරේ රැඳී සිටින්න. ඕකට තමයි පරිසරය අපි හඳුනගන්නේ. අපි ඒ පරිසරය හඳුනගන්න අපිට යොදා ගන්න පුළුවන් විග්‍රහයක් තියෙනවා. ඒ සදුවත විශ්ලේෂණය, SWOT analysis. සදුවත විශ්ලේෂණය. තේරෙනවද? අපි කිව්වත් දැන් ජපන් කළමනාකරණ තාක්ෂණය තමයි වර්තමාන කළමනාකරණ ලෝකය උපවත් කරන්න, වර්තමාන කළමනා ලෝකය අලුත් කරන්න යම් ප්‍රබල සංකල්ප හඳුන්වලා දුන්නේ. මේ සදු අත නැත්නම් SWOT analysis කියන එකත් ජපන් කළමනාකරණයෙන් එළියට ආපු concept එකක්. තේරෙනවද? ඒ සදුවත විශ්ලේෂණය තුළින් අපට පුළුවන් පරිසර විග්‍රහ කරන්න. සදුවත විශ්ලේෂණය කියන මෙවලම concept එක පාවිච්චි කරලා පුළුවන් අපට පරිසරේ නිරීක්ෂණය කරන්න. පරිසර චාරිකාවේදී. එහෙම යදුනම අපිට කරුණු දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් ප්‍රවණතා. ප්‍රවණතා හඳුනා ගැනීම තුළින් අපට පුළුවන් නව ව්‍යාපාරික අවස්ථාවට ප්‍රවේශ වෙන්න. ප්‍රවණතා අපි හඳුනා ගන්නවා කියන්නේ මොකද වෙන්නේ? අපට පුළුවන් නව ව්‍යාපාරික අවස්ථාවට ගමන් කරන්න. දැන් සදුවත විශ්ලේෂණයක් යොදානගත්තොත් අපි ප්‍රවණතා දකින්නේ නැහැ. ප්‍රවණතා දැක්කේ නැත්නම් අපි අලුත් ව්‍යාපාර අවස්ථාවට යන්නේ නැහැ. හරිනේ? එක පැත්තක්. අනිත් පැත්ත තමයි පරිසර විචලතා හඳුනා ගැනීම. පරිසරයේ වෙනස් ව්‍යාපාර පරිසර වෙනස් වීම. උදාහරණයක් වශයෙන් මිනිස්සුගේ ආදායම් මට්ටම අඩු වෙනවා. මිනිස්සුගේ ජීවන රටාවන් වෙනස් වෙනවා. රුචිකත්වයන්, ඒ වගේම පරිභෝජන පුරුදු වෙනස් වෙනවා. තේරුණානේ? නවතරම් කරුණු පැමිණෙනවා. මෙන්න මේ වෙනස් වීම හඳුනාගත්තම ඒ වෙනස් වීම වලට ගැළපෙන පරිදි ව්‍යාපාර කටයුතු නවීකරණය කරන්න නැත්නම් ප්‍රතිශෝධනය කරන්න. තේරෙනවද? සංශෝධනය කළා නැත්නම් වෙනස්කම් ඇති කරලා ව්‍යාපාර ඒ පරිසර වෙනස්කම් වලට ගැළපෙන පරිදි හදාගන්න අවස්ථාව උදා වෙනවා. ඔක තමයි සදුවත විශ්ලේෂණයෙන් ලැබෙන ප්‍රයෝජන වෙන්නේ.
එතකොට ඒ සදුවත විශ්ලේෂණයේ මූලික සාධක 4ක් තියෙනවනේ. ශක්තියින්, ඒ ශක්තියින් සහ දුර්වලතාවලට පෙර පොඩි නෝට් එකක් අපි දැම්ම ඔයගොල්ලන්ගේ පහසුවට. ට්‍රෙන්ඩ්ස් කියන අපි කලින් එකකෙත් මේක කරා. මතක ඇති. පෙරට වඩා වෙනස් වී තවදුරටත් ඉදිරියට වර්ධනය වෙන තත්ත්වයන් තමයි ප්‍රවණතා කියන්නේ. හරිනේ. පෙරට වඩා වෙනස් වෙලා එය තව තවත් වර්ධනය වෙනවා. උදාහරණ තමයි කාන්තාවන් රැකියාවලට ප්‍රවේශ වීම. ඒ වගේම වර්තමාන සිසුන් ඉහළ අධ්‍යාපනයට ප්‍රවේශ වන ප්‍රවණතාව. දැන්ට අවුරුදු 40කට 50කට ගත්තොත් එහෙම සාමාන්‍ය පෙළ සමත් වෙච්ච ඕනතරම් රැකියාව තියෙන. උසස් පෙළ කරන ප්‍රමාණය ඉතාම අල්පයි. දැන් අපි ඉගෙන ගන්න කාලේ උසස් පෙළ පන්ති 1යි 2යි තිබුණු ඉස්කෝලේ. දැන් එහෙම උසස් පෙළ 10 12 තියෙනවා තේරෙනවද? ඒ වගේම උපාධිකරණ සංඛ්‍යාව ඉතාම වැඩි. නේ? අපි ඒ ලෙවල් කරන කාලේ විශ්වවිද්‍යාල කීපයයි තිබුණේ. දැන් තියෙන භාගයයි තිබුණේ. ඒ වගේ එන්න දැන් ඉහළ අධ්‍යාපන යන ප්‍රවණතාවක් තියෙනවා. ඒ වගේ. විචලතා නැත්නම් විචලිතා කියු චේන්ජස් කියු විවිධ පරිසර ඒකක තුල සිදුවන වෙනස් වීම. විවෘතාර්ථිකේ නාවෘතාර්ථිකේ මාරු වුණා. තේරුණාද? නැත්නම් ආවෘතාර්ථිකේ විවෘතාර්ථිකේ මාරු වෙනවා. දෙකම ඒක වෙනස් වීම. ඒක ඊට පස්සේ දිගින් දිගට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේ. එතකොට සදුවත විශ්ලේෂණයට අපි යමු. SWOT analysis එකේ. නූතන ජපන් කළමනාකරණය තුළින් ව්‍යාපාර පරිසරයේ විග්‍රහ සඳහා නිර්මාණය කර ලොවට හඳුන්වා දී විද්‍යාත්මක කළමනාකරණ ශිල්පීය ක්‍රමයක් තමයි මේ. ව්‍යාපාර පරිසරයේ නිරීක්ෂණය කරන්න, හඳුනගන්න ජපන් කළමනාකරණය හඳුන්වා දීපු නව කළමනාකරණ ශිල්පීය ක්‍රමයක් තමයි සදුවත විශ්ලේෂණය නැත්නම් SWOT analysis කියලා කියන්නේ. මේ ඔස්සේ ව්‍යාපාර පරිසරය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගනිමින් ඒ අනුව නව ප්‍රවණතා ඔස්සේ ව්‍යාපාරික අවස්ථාවන් හඳුනාගෙන ඒවාට ප්‍රවේශ වීමටත් පවතින ව්‍යාපාර තුළ කළ යුතු වෙනස්කම් හා නවීකරණයන් හඳුනා ගැනීමට අවස්ථාව උදා වේ. අපි ඉස්සෙල්ලා chart එකෙන් කිව්වා වගේ මේ ඔස්සේ මේ සදුවත විශ්ලේෂණ ඔස්සේ අපට පරිසරය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන ප්‍රවණතා හඳුනාගෙන අපට ඒ ප්‍රවණතා තුළින් අලුත් ව්‍යාපාර අවස්ථාවකට ගමන් කරන්න හැකි වෙනවා. අනික වෙනස් වීම හඳුනාගෙන විචලතා හඳුනාගෙන ඒවට ගැළපෙන පරිදි ව්‍යාපාර වෙනස් කරගන්න, ඒ වගේම නවීකරණයන් කරගන්න අවස්ථාව උදා වෙනවා. එතකොට ඒකේ පළවෙනි කොටස තමයි මේ විශ්ලේෂණයේ ශක්තියින් ස්ට්‍රෙන්ත්ස් කියන එක. මේ ශක්තියෙන් කියන දරුවනේ මොහොතට මතක තියාගන්න ව්‍යාපාරය ඇතුළේ මේක අභ්‍යන්තරයි. තේරුණාද? මේක අභ්‍යන්තරයි. මේ ශක්තියින් කියන්නේ ව්‍යාපාරය තුල ව්‍යාපාර කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට ව්‍යාපාරයේ තුලින් නැත්නම් ව්‍යාපාරය ඇතුළට ආවේනික වූ ධනාත්මක සාධක. නැත්නම් ව්‍යාපාර කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට ව්‍යාපාරයක් සතු ධනාත්මක සාධක තමයි ශක්තියින් කියන්නේ. ව්‍යාපාරයක් සතු ධනාත්මක සාධක. පැහැදිලි උදාහරණයක් වශයෙන් උගත් පළපුරුදු සේවකින් සිටීම. ධනාත්මකයි. සෙසු ව්‍යාපාරවලට සාපේක්ෂව අපේ ව්‍යාපාරේ ඉන්නවා උගත් පළපුරුදු සේවකයෝ. කැපවීමෙන් වැඩ කරන සේවකයෝ. තේරුණාද? අභිප්‍රේරණීය වූ සේවකයෝ. ඒක ධනාත්මකයි. එහෙනම් සෙසු ව්‍යාපාරවලට වඩා අපිට පුළුවන් අපේ ව්‍යාපාරයේ ඵලදායීතාවය වැඩි කරන්න. නිමවුම් වල ක්වොලිටි එක ගුණාත්මක බව වැඩි කරන්න. නිෂ්පාදන වේගය වැඩි කරගන්න. ඒ තුලින් නිෂ්පාදන පිරිවැය බෙදලා ගිහලා ඒකක පිරිවැය අඩු කරගන්න. සාපේක්ෂව අඩු මිලට දෙන්න. ඒ අර අපිට පුළුවන් විශාල වෙළඳපොළක් දිනා ගන්න. ශක්තියක් ඒක. අපසතු ශක්තියක්. අනික බැංකු ණය පහසුකම් ලබාගත හැකි වීම. අපි මේ අපේ ව්‍යාපාරයට බැංකු ගණනාවක් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ බැංකු අපිට සමීප වෙනවා. බැංකු කැමැත්තෙන් අපිට අහලා ණය සපයන මේ සූදානමක් තියෙනවා. තේරෙනවද? එවැනි තත්ත්වයක් උදා වෙන්න හේතු තමයි අපේ ව්‍යාපාරය කරන ප්‍රොඩක්ට් එක. රටට අත්‍යවශ්‍ය භාණ්ඩයක් හදන්න. ලෝකෙට අත්‍යවශ්‍ය භාණ්ඩයක් හදන්න. අනික මේ අපේ ව්‍යාපාරයේ තුල ඉන්න කළමනාකරුවෝ, හිමිකරුවෝ ඊටමත් කීර්තිමත්, ඊටමත් විශ්වාසනීය වූ, ඊටමත් කැපවීමෙන් වැඩ කරන, ඒ වගේම ආචාර ධර්මානුකූලව වැඩ කරන හොඳ ව්‍යාපාරික පුරවැසියන් පිරිසක් තමයි ව්‍යාපාරේ කළමනාකරණු වශයෙන් වැඩ කරන්නේ. හිමිකරුවෝ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒකට බැංකු කැමති. අනික අපේ ව්‍යාපාරයේ නිමෙවුම් කාලයකට යල්පනින්නේ නැහැ. අපි තුමු මිනිසාගේ ජන ජීවිතයට අත්‍යවශ්‍යම නිමෙවුමක්. අපි තුමු සීනි කියලා සීනි වල සීනි තියෙනවනේ. අපි તો අලුතෙන් මේ ව්‍යාපාර සීනි හදනවා. ඒ සීනි වල ඇත්තටම තියෙන සීනි සාන්ද්‍රණය ඉතාම අඩුයි. ඒ කියන්නේ දියවැඩියා
රෝගියෙකුට පවා ඒකෙන් හානියක් නැහැ. එහෙනම් ඒක අත්‍යවශ්‍ය භාණ්ඩයක්. මුළු ජීවිත කාලයටමනේ. අන්න එවැනි ව්‍යාපාර කඩා වැටෙන්නේ නැහැ. එවැනි ව්‍යාපාර වල බැංකු ණය දෙන්න කැමති. ඒ නිසා බැංකු කීපයක්ම අපෙන් අහන ඕන දෙයක් කියන අපි ඉන්නවා අපි ඕගලන්ට අරමුදල් සපයන්න. ඒක අපේ ශක්තිය. අනික දියුණු චර්යා ධර්ම පැවතීම නැත්නම් දියුණු ආචාර ධර්ම. චර්යා ධර්ම පද්ධතියක් ක්‍රියාත්මක වීම. අපි හිතමු අපේ ව්‍යාපාරය ඇතුලේ හොඳ දියුණු ආචාර ධර්ම හෙවත් චර්යා ධර්ම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයෙන් ගනුදෙනු කරුවන්ට, බැංකු කරුවන්ට, සැපයුම් කරුවන්ට, රජයට, පොදුවේ සමාජයට හානි කර දේවල් වෙන්නේ නැහැ. අපෙන් වෙන්නේ හොඳ දේවල් පමණයි. අපි නරක දේවල් පුළුවන් තරම් බැහැර කරලා තියෙනවා. නරක දේවල් අපේ ව්‍යාපාර පරිසරයෙන් අපි බැහැර කරලා තියෙනවා. අපි කියන්නේ හොඳ දේවල්. තේරෙනවද? අපි හොඳ නරක පිළිබඳ මන අවබෝධයක් ඇතිව හොඳ දේ පමණ ක්‍රියාත්මක කරන තත්වයක් නෑ. ඒක අපේ ව්‍යාපාරේ ශක්තිය. මොකද ව්‍යාපාරයට එල්ලවන චෝදනා අඩු වෙනවා. ව්‍යාපාරයට එල්ලවන සමාජ විරෝධතාවන් අඩු වෙනවා. නීතිය ලැබෙන දඩුවම් ප්‍රමාණය අපිට බැහැර කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක අපේ ශක්තිය. ඊළඟට සම්පත් බහුලව පැවතීම. අපේ ව්‍යාපාරයට සම්පත් තියෙනවා. සාපේක්ෂව. අපි හිතමු අපේ ව්‍යාපාරයේ සුපිරි වෙළෙන්සලක් ක්‍රියාත්මක කරන්න යන ජනාකිර නගරයක. ඒ ජනාකිර නගරේ නගර මැද්දේ අක්කරයක පමණ විශාල භූමියක් තියෙනවා. ඒක අපේ ව්‍යාපාරයටම අයත් භූමියක්. අපිට එහෙනම් ලක්ෂ ගණන් මාසික කුලී ගෙවන්න ඕනේ නැහැ. ඒ භූමියම අපට පුළුවන් සුපිරි වෙළෙන්සල් ගොඩනැගිලි හදන්න. නිකන් මේ විශාල රථ වාහන නතර කිරීමේ පහසුකම් නැතිව. තව සුපර් මාකට් තියෙන රථ වාහන නතර කරන පහසුකම් නැහැ. තේරුණාද? පහසුකම් තිබුණත් මාසික කුලිය ලක්ෂ ගාණක් කෝටි ගාණක් ගෙවනවා ඉඩම් හිමියන්ට. නමුත් අපිට ඒ ගැටලුව නැහැ. එහෙනම් අන්න අපේ ශක්තිය. අපිට සම්පත් තියෙනවා. අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය තියෙනවා. මානව සම්පත තියෙනවා. මුදල් සම්පත තියෙනවනේ. ඒක ධනාත්මකයි. මෙන්න මේ වගේ ව්‍යාපාර කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට ව්‍යාපාරයක් සතුව පවතින ධනාත්මක සාධක ගොඩක් තමයි මේ ශක්තියින් කියන්නේ. ඊළඟට දුර්වලතා weaknesses. හොඳට මතක තියාගන්න මෙන්න මේක තේරුම් ගන්න ඕනේ දරුවනේ. මේ දුර්වලතා කියන්නේ ස්වාධීන වෙනස් සාධක නෙවෙයි. ශක්තියින් තුලින්ම මතු කරගත හැකි ඍණාත්මක පැත්ත. ශක්තියින් තුලින්ම අපට හඳුනා ගන්න පුළුවන් ඍණාත්මක පැත්ත. අහිතකර තත්වයන් තමයි දුර්වලතා කියන්නේ. ඒ නිසා මේ ශක්තියින් සහ දුර්වලතා කියන සංකල්ප දෙක එකට බැඳුණු, එකට බද්ධ වුණු එකම කාසියේ දෙපැත්ත බඳුණු සංකල්ප දෙකක්. කාසියේ දෙපැත්ත පැති දෙකක් නේ. නමුත් වෙන් කරන්න බෑනේ. ඒ වගේ දෙකක් නෙමෙයි. තේරුණාද? ව්‍යාපාරයක් සතු ශක්තියින් තුලින්ම මතු කරගත හැකි අහිතකර තත්වයන්, ඍණාත්මක තත්වයන් තමයි දුර්වලතා කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි ඉස්සෙල්ලකෝ අපිට දක්ෂ පළපුරු සේවකයෝ ඉන්නවා කියලා. හිටියට ඒගොල්ලෝ වගකීමෙන් වැඩ නොකරන සේවකයෝ වෙනවා. ඒගොල්ලෝ අලසන, දක්ෂයෝ තමයි අලසයි. වගකීමෙන් වැඩ කරන්නේ. ආවට ගියාට වැඩ කරන්නේ. එතකොට ඒගොල්ලන්ගේ අතින් ඇතිවන වැරදි එමටයි. ඒගොල්ලන්ගේ අතින් සිදුවන අලාභහානි ව්‍යාපාර දේපල වලට එමටයි. එතකොට වැඩක් නෑ. අන්න ඍණාත්මක පැත්ත. දුර්වලතාවය. අපි කෝ බැංකු වලින් අපට අරමුදල් සපයා ගැනීම හැකියාවක් තියෙනවා කියලා. නමුත් ඒ අපි ලබන බැංකු ණයවලට ඉහළ පොලියක් ගෙවන්න නම් මොකද්ද? අන්න දුර්වලතාවය. ශක්තිය තමයි බැංකු අපට කැමැත්තෙන් ණය දෙන්න ඉදිරිපත් කරන ප්‍රවණතාවක් තියෙනවා. හැබැයි ණය පොලිය අධිකයි. අන්න තේරෙනවද? ධනාත්මක පැත්තම මේ ඍණාත්මක පැත්ත. පොලිය වැඩි. ඊළඟට දියුණු චර්යා ධර්ම නොපැවතී. අපි කිව්වා දියුණු චර්යා ධර්ම තියෙන එක ශක්තියක්. අනිත් පැත්ත මොකක්ද? දියුණු චර්යා ධර්ම නැහැ. අපි හොඳ දේ යට කරලා නරක දේ තමයි ක්‍රියාත්මක කරන්නේ. පැවැත්මක් නැහැ. පැවැත්ම ස්ථාවර නැහැ. ඊළඟට යල්පැනගිය සම්පත් පැවතීම. අපි ඉස්සෙල්ලා කිව්ව ශක්තියක් සම්පත් තිබීම හොඳයි. සම්පත් තිබීම හොඳයි. හැබැයි ඇතැම් සම්පත් යල්පැනගිය සම්පත් නම් අපට වර්තමාන තරඟකාරී ව්‍යාපාර ලෝකයේ තුල සාර්ථක තරඟයක් දෙන්න අපිට යල්පැනගිය සම්පත් එක වැඩ කරන්න බෑ. දැන් අපි දුව අපි ළඟ යන්ත්‍ර සූත්‍ර තියෙනවා. අවශ්‍ය යන්ත්‍ර ඔක්කොම තියෙනවා. හැබැයි ඒවා නිෂ්පාදන වේගය ඉතාම අඩුයි. නිෂ්පාදන වේගය ඉතාම අඩුයි. යල්පැනගිය යන්ත්‍ර. එහෙනම් අපිට තරඟකරුවන්ගේ නවීන තාක්ෂණයට ගලපන ලද නව යන්ත්‍ර උපකරණ යොදාගෙන ඉතා වේගෙන් නිෂ්පාදන බිහි කරනවා. ක්වොලිටි එක හොඳයි. ඒවා පිරිවැය අඩුයි, මිල අඩුයි. ඒ නිසා වෙළඳපොළ පිළිගන්නවා. මොකද අපිට යන එනමන් නැති වෙනවා. ඒ නිසා
අන්න සම්පත් තිබුණට ඒවා පරණ සම්පත් නම් යල්පැන ගිය සම්පත් නම් නොගැලපෙන සම්පත් නම් අපිට ඒක ඍණාත්මක පැත්තක් වෙනවා. ඒ වගේ ශක්තියින් වගේම දුර්වලතාවක් තියෙන්න පුළුවන්. මේ ශක්තියින් සහ දුර්වලතා අපි තරාදී කර දාන්නේ. දාලා බලනවා දුර්වලතාවලට වඩා ශක්තියින් වැඩි නම් අපිට මේ වැඩි ශක්තියින්ගෙන් අර දුර්වලතා බැහැර කරලා අපිට ව්‍යාපාරය සාර්ථකව ධනාත්මක කරන්න පුළුවන්. තරාදියේ දුර්වලතා පැත්ත බරන. ඒ දුර්වලතා ශක්තියින්ගේ යට කරන්න බැරි තරම් බර නම් එහෙනම් අපිට මේ ව්‍යාපාරය සාර්ථකව කරගන්න බෑ. අපි ඒක තීරණයක් ගන්න වෙනවා. ඊළඟට සදුවර්ථ විශ්ලේෂණ ඊළඟ එක තමයි අවස්ථා. opportunities අවස්ථා. මේ concept හරියටම තේරුම් ගන්න දරුවනේ මේ concept මොකද ඔබ විභාගයට පිළිතුරු ලියන්න ඔබ අසාර්ථක වෙන්නේ. ඔබේ පිළිතුර ලකුණු නොලැබෙන පිළිතුරක් වෙන්නේ ඔබ ගොඩක් වෙලාට මේ සරල සූක්ෂම සංකල්ප පාඩමෙන් පාඩමට ඔබ හරියට ධාරණය කරගන්නේ නැහැ. මම නිතරම කියන දරුවන්ට මේ පාඩම් තුල තියෙන ආරම්භයේම අපි කතා කරන සූක්ෂම සංකල්ප නිවැරදිව ධාරණය කරගන්න. ඒ සංකල්ප ඔබ නිවැරදිව විනිවිද දකින්න. ඔබ බුද්ධිය නැමැති මනසින් ඒ සංකල්ප නිවැරදිව දකින්න. ඒ සංකල්පේ ගැඹුරට ඔබේ හදවත ලං කරගන්න. ලං කරගත්තම ඔබට ලකුණු උපදවන ලකුණු ජනනය කරන අති සාර්ථක පිළිතුරක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම ඔබට ඔබ උත්තර ලියයි ඔබට ලකුණු උපරිමයට යන්න බැරි වෙයි. ඒ කියන්නේ ඔබේ සෑම පිළිතුරක් කියවනකොටම පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයාට හෝ වරියට හැඟෙන්න ඕනේ මේ දරුවට විෂය කරුණු සම්බන්ධයෙන් පුදුම අවබෝධයක් තියෙනවා. විෂය නිර්දේශයේ විෂය සංකල්ප මේ දරුවගේ මනසට කිඳා බැහැලා තියෙනවා කියන විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. මම උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් වශයෙන් මටත් ඒ විශ්වාසය දැනෙච්ච අවස්ථා තියෙනවා පේපර් මාකින් කරද්දී. ඒ විශ්වාසය අපි නැඹුරු වෙන ඔබලට ලකුණු දෙන්න. ඒ නිසා ඔබ ලකුණු උපදවන පිළිතුරුන් ලියන්න. ලකුණු උපදවන පිළිතුරු ලියන්න නම් මේ සූක්ෂම සංකල්ප පිළිබඳ නිවැරදිව ඒ වගේම විනිවිද භාවයෙන් යුතුව ඔබ තේරුම් ගන්නට ඕනේ. එහෙම තේරුම් ගන්න දරුවෝ තමයි දිස්ත්‍රික්කයේ මුල් රෑන්ක්ස් වලට එන්නේ. අයිලන්ඩ් රෑන්ක්ස් වලට යන්නේ. තේරෙනවද? විශ්වවිද්‍යාලයට ඉතා පහසුවෙන් ගමන් කරන්නේ. මොකද්ද මේ අවස්ථා කියන්නේ? opportunities. අවස්ථා කියන දරුවනේ කිසියම් ව්‍යාපාර කටයුත්තක් සාර්ථකව පවත්වාගෙන යාමට ඇති ඉඩකඩ. නැත්නම් කිසියම් ව්‍යාපාර කටයුත්තක් ඉටු කිරීමට ඇති ඉඩකඩ. තම අවස්ථා කියන්නේ. පුංචි උදාහරණයක් ගමුකෝ අපි. දැන් අපි හිතමු ඔබේ නිවස ළඟ නිවස අසල අල්ලපු ඉඩම තියෙන විශාල ඉඩමක් අක්කර 3-4ක උතන රජයේ ඉඩමක් කියලා හිතන්නකෝ. විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා. විශ්වවිද්‍යාලයක් විවෘත කරනවා. ළමයි 4000ක උතර විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙනවා. ඔබට ඔබේ නිවාස පරිසරයේ ඉඩ තියෙනවා පර්චස් 30-40ක් තියෙනවා නම් ඔබට අපි හිතමු භෝජනාගාරයක් අවන්හලක් දැම්මොත් ඔබට සාර්ථක වෙන්න බැරිද? පුළුවන්. එහෙනම් විශ්වවිද්‍යාලය අල්ලපු ඉඩමේ ස්ථාපිත කිරීම නිසා ඔබට ව්‍යාපාර අවස්ථාවක් උදා වෙනවා. දැන් ඔබට ආහාර පාන සපයන භෝජනාගාරයක් පවත්වගෙන යන හොඳ ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. ඒ ඉඩ ප්‍රස්තාව තමයි අවස්ථාව කියන්නේ. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයක් දානවා. ඔබේ නිවස තරමක් විශාල නිවස තට්ටු 3ක ඔබට පුළුවන් එක තට්ටුවකින් ඉතුරු තට්ටු දෙකේ කාමර 10ක් 15ක් අපි නවාතැන් පහසුකම් සපයනවා. අනිවාර්යයෙන්ම මේකට අවස්ථාවක් තියෙනවා. එහෙම විශ්වවිද්‍යාලයක් ස්ථාපිත නොවුණා නම් නවාතැන් පහසුකම් සපයන අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. ඒ විශ්වවිද්‍යාලයක් ආරම්භ නොකළා නම් අපි ඔබ ඉන්නේ නගරෙන් ටිකක් ඈතර වෙන්න නම්. හරිද? විශ්වවිද්‍යාලය ආරම්භ නොකළා නම් ඔබට ආහාර පාන සපයන භෝජනාගාරයක්, හෝටලයක්, අවන්හලක් සදා ඉඩකඩ අවස්ථා ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒක මේ අවස්ථා කියන්නේ කිසියම් ව්‍යාපාර කටයුත්තක් සාර්ථකව පවත්වාගෙන යාමට ඉඩකඩ කියන එක තමයි අවස්ථා කියන්නේ. තේරෙනවද? උදාහරණයක් වශයෙන් නෛතික යෝග්‍යතාවය. නීතිමය යෝග්‍යතාවය කියන්නේ ව්‍යාපාර සාර්ථකව ආරම්භ කර පවත්වාගෙන යාමට දිරිගන්වන සුළු සරල නීති රාමුවක්. දැඩි නීති රාමුවක් නොවේ සරල නීති රාමුවක් ක්‍රියාත්මක වෙනවා නම් ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා ව්‍යාපාරයට යන්න. ඉතා ඉහළ බදු අය කරන ව්‍යාපාර ආරම්භ කිරීමේදී බලපත් ලබා ගැනීම අනිවාර්ය කරපු සෞඛ්‍යමය සීමාවටත් කරන නීති පද්ධතියක් තිබුණොත් ඔබට ව්‍යාපාරයක් කරන්න ලොකු ඉඩකඩක් නැහැ. තේරුණාද?
අනික තරංකරුවන අඩු බව. එකම කර්මාන්තයේ නියුක්ත සමාන ව්‍යාපාරිකවන අපි තරංකරුවෝ කියලා කිව්වේ. තරඟකරුවෝ තාමත් ඉන්නේ බොහොම ස්වල්ප දෙනෙක් නම් ඔබට පුළුවන් ව්‍යාපාර ලෝකයට යන්න. ඔබටත් පුළුවන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. හැබැයි තරඟකරුවෝ විශාල පිරිසක් ඉන්නවනම් ඔබට ව්‍යාපාරයක් ආරම්භ කරන ඉඩකඩ අඩුයි. තේරෙනවද? තරඟකරුවෝ අඩුයි කියන්නේ අවස්ථාවක්. තරඟකරුවෝ වැඩි කියන්නේ තර්ජනයක්. තේරෙනවද? අනික ප්‍රවණතා ඉහළ යාම. අර ව්‍යාපාර පරිසරයේ නැත්නම් වෙළඳ පොළ කියන ව්‍යාපාර පරිසර ඒකකේ වෙනස් වීම ඇති වෙලා ඒ වෙනස් වීම එන්න වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙන ප්‍රවණතාව හමුවේ ඔබට අලුත් ව්‍යාපාර අවස්ථාවට යන්න පාර විවෘත වෙනවා. එහෙනම් ඒව තමයි අවස්ථා කියන්නේ. තව ගත්තොත් ක්‍රය ශක්තිය ඉහළ වීම. මිනිස්සුන්ගේ ආදායම් අවස්ථා වැඩි වෙලා. ක්‍රය ශක්තියවත් මිලදීගෙන එහෙම කියාව ඉහළ යනකොට මොකද වෙන්නේ? ඔබට පුළුවන් අලුත් භාණ්ඩ ආසේව ඒගොල්ලන්ට හදලා අලෙවි කරන්න. තමන්ගේ භාණ්ඩ ආසේවලට වැඩි මිලක් අය කරන්න. අන්න එහෙනම් තමන්ට හොඳ ව්‍යාපාර අවස්ථා වලට පරිසරය හැදෙනවා. ඉඩකඩ ලැබෙනවා. ඒ ඉඩකඩ තමයි අවස්ථා කියන්නේ. දේශපාලන ස්ථාවරත්වය. අනිවාර්යයෙන්ම රටක දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍යයි. දේශපාලන පක්ෂ වලින් බිහිවන ආණ්ඩු දීර්ඝ කාලීනව පවතිනවා නම් එනවා දීර්ඝ කාලීනව ප්‍රතිඵල දෙන සංවර්ධන ව්‍යාපෘති හොඳ ආර්ථික ව්‍යාපෘති පවත්වන්න පුළුවන්. ඒ අර ඕන තරම් ව්‍යාපාර අවස්ථා උදා වෙනවා. එවැනි දේශපාලන ස්ථාවර පසුබිමක් හමුවේ ව්‍යාපාරිකෝ තමන්ගේ අරමුදල් ආයෝජනය කරන්න සූදානම් වෙනවා. එහෙම නැතුව දැන් ඒ කියන්නේ දෙකෙන් එකේ බලයත් යන්තම් තියෙන ඔන්න මෙන්න කඩා වැටෙන තියෙන ආණ්ඩු තියෙනවා නම් දේශපාලන ස්ථාවරයක් නැත්නම් පුද්ගලෝ කැමති වෙන්නේ නැහැ ව්‍යාපාර වලට ප්‍රවේශ වෙන්න. මුදල් යොදවන්න. ඇයි ඊළඟට එන ආණ්ඩුව අපි දුම් කොමියුනිස්ට් ආණ්ඩුවක් එන්න තියෙන්නේ. හරිද? ඒ කොමියුනිස්ට් ආණ්ඩුව අනිවාර්යයෙන්ම ව්‍යාපාරිකයින්ට දෙන සහන අඩු කරනවා. කියන හැඟීමක් තියෙනවා නම් ව්‍යාපාරිකව බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. නමුත් අර 77 දී ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ආණ්ඩු කාලේ ආවා වගේ 6න් 5ක බලයක් අද 3න් 2න් 6න් 5ක වාර්තාගත බලයක් ඇවිල්ලා ඒගොල්ලෝ අවුරුදු 17ක් එක දිගට එක්සත් ජාතිපක්ෂය ආණ්ඩු කළා. ඒ වගේ කාලෙක තමයි ලංකාවට නිදහස් වෙළඳ කලාප ෆ්‍රී ට්‍රේඩ් zones නිදහස් වෙළඳ කලාප සංකල්ප හඳුන්වලා දුන්නේ. අපිත් එක්කම සමගාමීව ඉන්දියාවත් ඒ කලාප හඳුන්වලා දුන්නා. ලංකාව තරම් සාර්ථක වුණේ නැහැ. ඒ දේශපාලන ස්ථාවර බවක් තිබුණේ නැහැ. අපේ රටේ විදේශ ආයෝජකව දැක්කා 6න් 5ක දේශපාලන බලයක් ප්‍රබල ආණ්ඩුවක් දුර්වල විරුද්ධ පක්ෂයක්. ඒ නිසා මේ ආණ්ඩුව ලේසියෙන් පෙරලන්න බෑ. මේ ආණ්ඩුව අපිට ලබා දෙන සහන තීරුබදු සහන රටේ නෛතික සහන තේරෙනවා. ඒ සියල්ලම අපට දීර්ඝ කාලයක් භුක්ති විඳින්න ව්‍යාපාර කරන්න පුළුවන්. විශ්වාසයට තමයි අපේ හඳුන්වා දීපු නිදහස් වෙළඳ කලාපවලට විදේශ ආයෝජකයෝ ඇවිල්ලා ඒ කලාප තුළ ව්‍යාපාර සාර්ථක වුණා. එහෙනම් දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා කියන්නේ මොකද්ද? ව්‍යාපාර වලට ප්‍රවේශ වෙන ඉඩකඩක් ඇති වෙනවා අවස්ථාව උදා කරනවා. ඊළඟට තර්ජන threats. සදුවත විශ්ලේෂණ අවසාන මෙවලම තමයි තර්ජන threats. අපි ව්‍යාපාරිකයෝ වශයෙන් විශේෂම විභව ව්‍යාපාරිකයන් වශයෙන් කියන්නේ ව්‍යාපාර ලෝකයට එන්න කැමැත්තෙන් පසු වෙන සැලසුම් කරමින් ඉන්න අය වශයෙන් අපි මේ තර්ජන ගැන උනන්දු වෙන්නට ඕන. දැඩි නීතිමය බලපෑම. නීතිමය සහන නෙමෙයි නීතිමය යෝග්‍යතා අපි ඉස්සෙල්ලා ඒක අවස්ථාවක්. නමුත් නීති දැඩි කරොත් එහෙම අනිවාර්යෙන් අපි ව්‍යාපාර වලට ප්‍රවේශ වෙන්න පෙර අපි දෙවරක් නෙවෙයි කීපවරක්ම හිතලා බලනවා. ඒ කියන්නේ ව්‍යාපාරයට අපි එන්නට අපි අධෛර්යමත් කිරීමක් වෙනවා. අධික තරංකාරීත්වය. තරංකරුවෝ වැඩි. තරංකරුවෝ අඩු නම් ඒක අවස්ථාවක්. අපිට ලේසියෙන් ව්‍යාපාරයක් ආරම්භ කර සාර්ථක කර ඉඩකඩ තියෙන අවස්ථා තියෙනවා. තරංකරුවෝ වැඩි කියන්නේ අනිත් පැත්ත. තර්ජන. අනික උද්දමනය. උද්දමනය කියන්නේ රටේ භාණ්ඩ හා සේවාවල අපි කියන භාණ්ඩ හාසවල සාමාන්‍ය මිල මට්ටම නැත්නම් භාණ්ඩ හා සේවාවල සියලුම මිල මට්ටම අර හාස්‍යාත්මක ටේක් ඕෆ් කරන්නාසේ අඛණ්ඩව ඉහළ යනවා ඒක උද්දමනය. එහෙනම් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනකොට මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීම හැකියාව අඩු වෙනවා. දැන් රුපියල් වෙනද රුපියල් 10ක භාණ්ඩයක් නම් රුපියල් 100කට ඒකක 10ක් ගන්න පුළුවන්. උද්දමනයේ නිසා රුපියල් 50 වුණා නම් දැන් ගන්න පුළුවන් කියේ 2යි. අන්න ක්‍රය ශක්තිය අඩු වුණා. අඩු වෙනවා කියන්නේ මොකද දැන් එහෙනම් එදා 10ක් ඉල්ලපුවා දැන් ගන්න 2යි. 100 වුණොත් 1යි ගන්න පුළුවන්. එහෙනම් ඉල්ලන්නේ 1යි. අන්න එහෙනම් ඒක ලොකු ත්‍රෙට් එකක් තර්ජනයක්. එහෙනම් ව්‍යාපාරයේ වෙළඳාම අඩු වෙනවා.
ව්‍යාපාරේ පිරිවැය වැඩි වෙන්න, ලාභ අඩු වෙන්න නේ. ව්‍යාපාරික අවස්ථාවක් නේ තර්ජනය. ජනතා අපේක්ෂා බංගත්වය. දැන් ජනතා අපේක්ෂා බංගත්වයටපත් වෙනවා. පවතින ආණ්ඩු ජනතාවට සහන සලසන්නේ. පවතින ආණ්ඩු රටේ ආර්ථිකය තිරසර සංවර්ධනයක් කරා ගමන් කරන ආර්ථික බවට පත් කරන්නේ. රටට යහපත් ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දෙන්නේ. රටේ ව්‍යාපාරික ප්‍රජාව දිරියන් වන සුළු සහන සලසන්නේ නැහැ. රටේ ආණ්ඩුව අපි තුමු අත්නෝමතිකයි. තේරෙනවද? අපි අන්න ජනතාව අපේක්ෂා බංගත්වයටපත් වෙනවා. දැන් අපේ රටේ ලාංකිකයන් වශයෙන් අපි පව බලන්නේ ලෝකයේ සියලුම දේශගුණික තත්වයන් එකට එක්තැන් වෙච්ච. ලෝකයේ සියලුම රටවල තියෙන සම්පත් එකට එක්තැන් වෙච්ච පින්බර භූමියක් කියලා කියන්නේ ශ්‍රී ලංකාව. මේ පින්බර භූමිය අපි ජීවත් වෙන්න කැමතියි. පැය ගන්න අපිට ඕන නම් සීත දේශගුණයට අපිට යන්න පුළුවන්. උෂ්ණ දේශගුණයට, කඳුකර, තනිතලා, මුහුදු මොනවද නැත්තේනේ. මේක අනිවාර්යයෙන් අපි කියන්නේ පාරාදීසයක් නේ. ලංකාව පැරඩයිස් එක. පැරඩයිස් එක. ඒ නිසා අපි මේ ලංකාවේ අපි ව්‍යාපාර කරනවා. අපි රැකියා කරනවා. අපි සතුටෙන් ජීවත් වෙනවා කියන අපේක්ෂාවක් තියෙන. නමුත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ දේශපාලන අස්ථාවර භාවයේ ආණ්ඩු මහජනතාවට පීඩා එල්ල කරනවා. දැඩි බදු නීති ගැන බදු අය කරනවා. භාණ්ඩ මිල වැඩි කරනවා. ඒ වගේම කූට ව්‍යාපාරිකයන්ට දඬුවම් දෙන්නේ. කූට ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර විසමාචාර වලින් ජනතාව පීඩාවටපත් වෙනවා. ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. රැකියාව අවස්ථා අහිමි වෙනවා. මොකද වෙන්නේ? අන්න ජනතා අපේක්ෂාවන් ගත්තේ. ජනතාවට කිසිදු අපේක්ෂාවක් නැහැ. එවන් තත්වයක් තුල මොකද වෙන්නේ? අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්න බෑ. අපිට ව්‍යාපාර වල අවස්ථා නැහැ. තර්ජන තියෙනවා. ඊළඟට පීඩන කණ්ඩායම් වල බලපෑම. ප්‍රෙෂර් ගෲප්ස් ඒ කියන්නේ විවිධ පුද්ගලයින්ට හෝ ව්‍යාපාරිකයන්ට හෝ පවතින රජයන්ට හෝ එකවර පිළිගත හැකි මට්ටමේ බලපෑමක් කළ හැකි සුවිශේෂී කණ්ඩායම් තමයි පීඩන කණ්ඩායම් කියන්නේ. තේරෙනවද? රජයට පවා රජයේ තීරණ වෙනස් කර ගැනීමට පවා බලපෑම් කළ හැකි සුවිශේෂී බලපෑම් කළ හැකි කණ්ඩායම්. ආගමික සංවිධාන, පරිසර සංවිධාන, වෙනි සංවිධාන. එන්නේ එවැනි සංවිධාන වලින් ඇති කරන බලපෑම එන්න වැඩි නම් අපට එහෙනම් යම් යම් සීමාවලට යටත්ව තමයි ව්‍යාපාර ආරම්භ කරන්න වෙන්නේ. එහෙම නැත්නම් මේ බලපෑම් හැම අපේ ව්‍යාපාර ආරම්භ කිරීම කල් දවන්න වෙනවා. තර්ජන. ඒ වගේ අපි උත්සාහ කරන මේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියන ඒවා අපි තරාදියකට දාලා කිරලා මැනලා අපට ශක්තියින් තර්ජන දුර්වලතා ඉක්මවා අපේ ශක්තියින් තියෙනවා නම් තර්ජන ඉක්මවා අපට අවස්ථා තියෙනවා නම් අපි ව්‍යාපාර වලට අවතීර්ණය වන්න. තේරෙනවනේ? ශක්තියින් ඉක්මවා දුර්වලතා තියෙනවා නම් සහ අවස්ථා ඉක්මවා තර්ජන තියෙනවා නම් අපි ව්‍යාපාර වලට ප්‍රවේශ නොවී ඉන්න ක්‍රියාත්මක වෙනවා. තේරුණාද? ඊළඟට මේ chart එක මේ වගුවෙන් පෙන්눔 කරන්නේ මේ SWOT analysis එකේ විග්‍රහය. මේ chart එකෙන් පෙන්눔 කරන්නේ SWOT analysis එකේ විග්‍රහය. දැන් පළවෙනි කොටුවෙන් තියෙන්නේ ශක්තියින්, ඒ කියන්නේ strengths and opportunities. ඒ කියන්නේ ශක්තියින් තියෙනවා, අවස්ථා තියෙනවා. බලන්න මේ කොටුවේ දුර්වලතා නැහැ. කියන්නේ දුර්වලතා නැහැ. එක්ක නැති තරම් නැත්නම් දුර්වලතා බොහොම සීමිතයි. ශක්තියින් තමයි වැඩි. තර්ජනත් මේකේ නැහැ. තර්ජනත් මේකේ නැහැ. අවස්ථා තමයි වැඩි. අවස්ථා තමයි වැඩි. තේරුණාද? එහෙමනම් මේ ව්‍යාපාර වලට ප්‍රවේශ වෙන්න හොඳම අවස්ථාව තමයි පෙන්눔 කරන්නේ. මේ වෙලාව අනිවාර්යයෙන්ම අපි ව්‍යාපාර අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නවා. අපි ව්‍යාපාරට ප්‍රවේශ වෙන්න බෑ නැතු. දුර්වලතා නැහැ, තර්ජන නැහැ. ඒක දුර්වලතා අඩුයි, තර්ජන අඩුයි. තේරෙනවද? හොඳම අවස්ථාව. එහෙනම් ව්‍යාපාර වලින් අනිවාර්යයෙන්ම ප්‍රයෝජන ගන්න හොඳම අවස්ථාව මේ. දෙවෙනි එක බලන්න. weaknesses opportunities. ශක්තියින් අඩුයි. තරාදින දැමම ශක්තියින් වඩා දුර්වලතා වැඩි. හැබැයි අවස්ථා තියෙනවා. බාහිර තර්ජන අඩුයි. දේශපාලන අස්ථාවර භාවයේ නීතිය බලපෑම් ඒ උද්දමන ඒ වගේ තර්ජන අඩුයි. ඒ නිසා අපි තියෙන ශක්තියින් පාවිච්චි කරලා මේ දුර්වලතා පුළුවන් තරම් බැහැර කරලා දුර්වලතා අපි පාලනය කරගෙන අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න අපි ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න. අර තරම්ම හොඳම නෑ, නමුත් ඒකත් යම් මට්ටමකින් අපේ ව්යාපාර වලට ප්‍රවේශ වෙන්න පුළුවන්. පැහැදිලිද? තුන්වෙනි අවස්ථාව බලන්න. ස්ට්‍රෙන්ත් තියෙනවා, ශක්තියින් තියෙනවා, ඒ වගේම ත්‍රෙට් තියෙනවා. තර්ජනක් තියෙනවා. ඒතර මේකත්
හොඳම අවස්ථාවකුත් නෙවෙයි නරකම අවස්ථාවකුත් නෙවෙයි. ඒ ශක්තියින් තියෙන ඒ ශක්තියින් පාවිච්චි කරලා අපි මේ තර්ජන වලට මුහුණ දීලා ව්‍යාපාර වලට ප්‍රවේශ වෙන්න උත්සාහ කරන්න ඕන. හතරවෙනි කොට බලන්න. W weaknesses, T threats. මේකෙත් ශක්තියින් ඇත්තෙම නැහැ. අවස්ථාත් නැහැ. තියෙනම ඍණ පැත්ත. මොනවද? දුර්වලතා තියෙනවා, තර්ජන තියෙනවා. ශක්තියිනුත් නැහැ, අවස්ථාත් නැහැ. එහෙමනම් මේ තර්ජන බැහැර වෙනකම් ඉන්නට ඕනේ. ඒ වගේම දුර්වලතා ඉවත් කරගන්නට ඕනේ. දුර්වලතා ඉවත් කරගනිමින්ද තර්ජන බැහැර වෙන තෙක් සිට ව්‍යාපාර වලට යනවා මිසක දැම්මම ව්‍යාපාර වලට පවතින වෙන්න හොඳ නැහැ කියන එකයි මේක අපි තේරුම් ගන්නට ඕනේ. ඒක තමයි chart එකෙන් අපි ඉගෙන ගන්නට ඕනේ. මේ ඒක තමයි මේ කියන්නේ අවස්ථාවලින් වහා ප්‍රයෝජන ගන්න පළවෙනි අවස්ථාව මතකනේ. ඒ කියන්නේ ශක්තියෙන් තිබුණ අවස්ථා තිබුණා. දෙවෙනස දුර්වලතා මගහරවාගෙන ඉන්න අවස්ථා හඹා යන්නට ඕනේ. අපි ගෝ අනිවාර්යයෙන් මේ දෙවෙනි අවස්ථාවේ මේ දුර්වලතා තියෙනවා අවස්ථා තියෙනවා. දුර්වලතා අපි පුළුවන් තරම් තියෙන ශක්තිය වලින් අපි පාලනය කරගෙන අවස්ථා වලට ගමන් කරන්න ඕනේ. තුන්වෙනි එක ශක්තියින් තුලින් තර්ජන වලට උපක්‍රමිකව මුහුණ දීමට ක්‍රියාව. මොකද තුන්වෙනි එක අපි කිව්වා ශක්තියින් තිබුණා. ශක්තියින් තිබුණා තේරුණාද? හැබැයි තර්ජනක් තියෙනවා. ඒ තර්ජන වලට එනම් ශක්තියින් උදාගෙන අපි උපක්‍රමිකව ඒ මුහුණ දීලා පාලනය කරලා ව්‍යාපාරයට යන්නට ඕනේ. හතරම අවස්ථාවේ තර්ජන නිමාවන තෙක් සිට දුර්වලතා මගහරවා ගැනීමෙන් කටයුතු කරන්නට ඕනේ. හතරවෙනි අවස්ථාවේ ශක්තියිනුත් නැහැ අවස්ථාත් නැහැ. එහෙනම් අපිට බාහිර තර්ජන අපිට අයින් කරන්න බෑනේ. බාහිර තර්ජන අපි නිමා වෙනකම් බලන් ඉන්න ඕනේ. බැහැර වෙනකම්. හරිද? නමුත් අපේ දුර්වලතා අපිට මගහරව ගන්න පුළුවන්. මගහරවගෙන තව අනාගත කාලේදී යනවා මිසක වර්තමානයේ අපි පොඩ්ඩක් නිශ්ශබ්දව ඉන්නට ඕන කියන එකයි මේකෙන් දෙන පණිවිඩය. තේරුණානේ? ඊළඟට ව්‍යාපාර පරිසරය හඳුනා ගැනීමෙන් අපිට ලබන්න පුළුවන් වාසි. දැන් මේ වාසි කියුණා ඇත්තටම. විභාගයට මේක මේ මෑත කාලේ අවස්ථා දෙක තුන විභාගයට අභ්‍යාස යොමු වුණා. ව්‍යාපාර පරිසරය අපි විග්‍රහයක දෙන්න ඕනේ. ව්‍යාපාර පරිසර අධ්‍යයනය දෙන්නට ඕනේ. ව්‍යාපාර පරිසර අධ්‍යයන චාරිකාවක නියුක්ත වුණා අපට ලබන්න පුළුවන් වාසි. පළවෙනි එක තමයි ව්‍යාපාර සතු ශක්තියින් හඳුනගෙන ඒවයින් ප්‍රයෝජන ගන්න පුළුවන්. දැන් අපි පරිසර අධ්‍යයනය කරාම තමයි ව්‍යාපාර සතු ශක්තියින් ධනාත්මක සාධක දකින්න. ඒ ධනාත්මක සාධක දැක්කම ඒ ශක්තියින් දැක්කම තමයි අපිට ඒවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතර පරිසරය අධ්‍යයනය නොකළා නම් අපි ශක්තියින් හඳුනගන්නේ නැහැ. ශක්තියින් හඳුනගත්තේ නැත්නම් අපි ඒවෙන් ප්‍රයෝජන ගන්නේ නැහැ. දැන් ප්‍රයෝජන ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ව්‍යාපාරයේ සතු දුර්වලතා හඳුනගෙන ඒවා මගහරව ගැනීමට ක්‍රියා කරන්න පුළුවන්. අපි පරිසරය අධ්‍යයනය නොකළා නම් අපි ව්‍යාපාරයේ දුර්වලතා දකින්නේ නැහැ. දුර්වලතා දකින්නේ නැත්නම් අපි දුර්වලතා බැහැර කරගන්න නැති කරගන්න ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් ව්‍යාපාරය කෙටි කාලයේ හෝ මැදි කාලයේදී බංකොලොත් මාවතර යනවා. අපි දන්නේම නැහැ බංකොලොත් වල යනවා. නමුත් පරිසර අධ්‍යයනය කරපු නිසා අපිට දුර්වලතා හඳුන ගන්න පුළුවන් වුණා. ඒවා මගහැර ගන්න බැහැර කරගන්න අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම ලැබුණා. ඊළඟට ව්‍යාපාර අවස්ථා හඳුනාගෙන ඒවයින් ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙනම් අලුත් ව්‍යාපාර අවස්ථා තියෙන ප්‍රවණතා නිසා ඒ අවස්ථා අපි දකින්න නම් අපි පරිසරය විග්‍රහ කරන්න ඕන. පරිසරය විග්‍රහ කරපු නිසා පරිසරය අධ්‍යයනය කරපු නිසා අපි අවස්ථා දැක්කා. අපි ඒ අවස්ථාවෙන් නිසා ප්‍රයෝජන කියන්නේ අවස්ථා වලින් අපිට නව ව්‍යාපාර වලට ප්‍රවේශ වෙන්න නැත්නම් අවස්ථා සත්‍ය ව්‍යාපාර බවට පත් පෙරලා ගන්න හැකියාව ලැබුණා. අනිත් එක තමයි තර්ජන හඳුනාගෙන ඒවාට මුහුණ දීමට සැලසුම් සාගතව ක්‍රියා කළ හැකි. තේරුණාද? තර්ජන හඳුනගෙන. දැන් තර්ජන කියන්නේ බාහිර බලපෑම්, බාහිර ඍණ බලපෑම්නේ. පරිසරය අධ්‍යයනය කරපු නිසා අපිට තරංකරු අලුතෙන් එනවා. තරංකරු අලුත් භාණ්ඩ හඳුන්වා දෙනවා. තරංකරු අලුත් ප්‍රවර්ධන ක්‍රම හඳුන්වා දෙනවා. රජය අලුතෙන් දැඩි නීති රීති කියන ඕනේ තර්ජන. මේ තර්ජන හඳුනාගත්තම ඒවට මුහුණ දෙන්න සැලසුම් සාගතව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒවට මුහුණ දෙන්නේ නැහැ. මෙන්න මේ නිසා අපට අනිවාර්යයෙන්ම ව්‍යාපාර පරිසර අධ්‍යයනයෙන් අපට ප්‍රධාන වාසි කීපයක්ම ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ව්‍යාපාර පරිසරය විග්‍රහ කිරීම තුළින් හඳුනාගත හැකි නව ප්‍රවණතා සහ ව්‍යාපාර අවස්ථා කීපයක් අපි තේරුම් ගන්නයි මේ සූදානම් වෙන්නේ. තේරුණානේ? ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරලා විග්‍රහ කරලා නිරීක්ෂණය කරලා අපිට ඒ තුලින් ප්‍රවණතා කීපයක් දකින්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ සෑම ප්‍රවණතාවක් තුලින්ම ඊළඟට එළියට එන්නේ මොකද්ද? අවස්ථා. හැම ප්‍රවණතාවක්ම අවස්ථා.
තේරෙනවද? දැන් විචලතා තුලින් අවස්ථා ඇති වෙන්නේ නැහැ. විචලතාවත් වෙනස් වීම වලින් වෙන්නේ ව්‍යාපාරයේ අලුත් වෙන එකයි. නමුත් ප්‍රවණතාව වලින් එහෙම අලුත් ව්‍යාපාර අවස්ථා එළියට එනවා. මේ උදාහරණ තියෙනවා. පළවෙනි ප්‍රවණතාව තමයි වයස්ගත ජනගහන ඉහළ යාම. දැන් දරුවනේ එන්නෙන්නම වයස්ගත ජනගහන ඉහළ යනවනේ. ඉක්මනින් නාකි වෙනවනේ. ඇත්ත කතාව ඕකනේ. දැන් අපි ඕගොල්ලන්ගේ වයසේදී අපේ ගම්වල අපි දැක්කා අවුරුදු 90 95 100 105 අය සාමාන්‍යයෙන් පවුල් 5කට 6කට එක්කෙනෙක් දෙනෙක් හරි ඉන්නවා. අද එහෙම ඉන්නවා. අද 10කටත් එක්කෙනෙක් නැහැ. තේරෙනවද? දැන් බලන්න දැන් කාලේ ළමයිගේ ළමා කාලය අපි කියන්නේ ළමයිගේ බොහොම ලාමක ගතිය පවා මොකද ඒ අවුරුදු 20 25 වෙනකොට නැති වෙලා නිකන් පරිණත බවක් එනවා නේ. දැන් වෙනදා අවුරුදු 80කට එන පෙනුම වර්තමානයේ අවුරුදු 60කදී පේන්න ගන්නවා. ඒකෝකනේ. එහෙනම් වයස්ගත ජනගහන ඉලකට හේතු කීපයක් තියෙනවා අපිට ඒවා දාලා නැහැ. ඒ කියන්නේ අපි පරිසරයත් එක්ක නොගැටීම, අපි පරිසරයෙන් ඈත් වෙලා අපි කෘත්‍රිම ජීවිතවලට ගමන් කිරීම, ස්වභාවික සම්පත් අපි නිසි පරිදි පරිශීලනය නොකිරීම, ස්වභාවික සම්පත් වලින් අපි හදන ආහාර පාන පාවිච්චි නොගැනීම, තේරෙනවද? ව්‍යායාම අඩුවීම විවිධ හේතුනේ. ඒ වගේම ස්ට්‍රෙස් එක නැත්නම් මානසික පීඩනය වැඩිවීම, ඔය වගේ හේතු ගන්නවා නිසා කොහොම හරි වයස්ගත ජනගහනේ ඉහළ යන එක දැන් එන්න වැඩි වෙනවා. ඒක ප්‍රවණතාවක්. පැහැදිලිද? ඒ ප්‍රවණතාව තුලින් මොනවද තියෙන අවස්ථා? එකක් තමයි විවිධ රක්ෂණ ක්‍රම. දැන් වයසට යනකොට ලෙඩ රෝග වැඩි වෙනකොට මිනිස්සුන්ට ජීවිත රැකවරණයෙන් උනන්දු වෙනවනේ. අන්න එහෙනම් ඒගොල්ලෝ මිය ගියොත් ඒගොල්ලෝගේ අපෙන්නන්න සහන ලබා ගන්න රක්ෂණ ක්‍රමයක්. ඒ වගේම ඒගොල්ලන්ට හදිසි ඇති වෙන ලෙඩ රෝග සඳහා සෞඛ්‍ය දීමනා සෞඛ්‍යමය දීමනාවක් ලබා ගන්න පුළුවන් රක්ෂණ ක්‍රම. කෙරෙහි උනන්දු වෙනන්න එවැනි රක්ෂණ ව්‍යාපාර වලට අවස්ථා උදා වෙනවා. ඊළඟට ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගෙනුම්. වයස්ගත ජනගහනය වැඩි වෙනකොට ඕනම රජයකට සිදු වෙන මේ වයස්ගත ජනගහනට සහන සලසන්න. මොකද ඒගොල්ලෝ තාරුණ්‍යයේදී රටේ ජාතික ආර්ථිකයට නැත්නම් ජාතික නිෂ්පාදනය වර්ධනය කරන්න දායකත්වය දුන්නා. ඒ නිසා අද මේගොල්ලන්ට සහනයක් දෙන්න වෙනවා. ඒ නිසා බැංකු ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගෙනුම් ආරම්භ කරලා ඒගොල්ලන්ට වෙනම බැංකු සේවාවක් සපයන අවස්ථා උදා වෙනවා. ඒකට සාපේක්ෂව වැඩි පුලියකුත් ගෙවනවා. තේරෙනවද? ඊළඟට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන. දැන් මේ වයස්ගත ජනගහනය ඉහළ යනකොට ඉක්මනින් වයසට යනකොට මිනිස්සු බලනවා මේ දේ අඩු ආහාර පාන. ඒගොල්ලන්ගේ ප්‍රාණ ශක්තිය, ජීව ශක්තිය වැඩි කරන බීම වර්ග ආහාර පාන අනිවාර්යයෙන් මේවට අවස්ථා උදා කරනවා. මහලු නිවාස. වයස්ගත ජනගහනය වැඩි වෙනකොට වයසට යනකොට අපි කියන ඒ පුද්ගලයෙක් වයසට යනකොට අපි කියන හරියට පොඩි ළමෙක් වගේ. පොඩි ළමයි මුරණ්ඩු වෙන්නේ. කිව්වොත් කිව්වා. ඉල්ලන දේ දෙන්න ඕන. ඉල්ලුවොත් දෙන්න ඕන. තේරෙනවද? වයසට යන ඇත් එහෙම තමයි. මහලු ඒගොල්ලෝ ටික මුරණ්ඩුයි. ඒගොල්ලන්ගේ බූමනා ඉෂ්ට කරන්න දේ දුවා දරුවන්ට අපහසු වෙනවා. අවසානයේ දුවා දරුවන්ගේ රැකියා කටයුතු ව්‍යාපාර කටයුතු කරගෙන යාමට මේක බාධාවක් වෙනකොට ඒගොල්ලෝ තල්ලු වෙනවා මේගොල්ලන් මහලු නිවාසෙට ගිහලා බාර දෙන්න. එහෙනම් මහලු නිවාස, ඕල්ඩ් හවුසස් නැත්නම් ඕෆනේජස් කියලා වැඩිහිටි නිවාස කියලා අලුත් ව්‍යාපාර රස්තා උදා කරනවා. පේනව නේද? මේ වයස්ක ජනගහන ඉහළ යාම කියන ප්‍රවණතාව තුළින් අලුත් ව්‍යාපාර රස්තා ඕපන් වෙන හැටි. දෙවෙනි එක තමයි පිපිදුණු පාරිභෝගික ඉහළ යාම. විජිලන්ට් කන්සියුමර්ස්ලා. කවුද මේ පිපිදුණු පාරිභෝගිකයන් කියන්නේ? දැන් මට මතක් වෙනවා මගේ පුංචි කාලේ මම සාපේක්ෂව A level පන්ති ඉන්නකොට මම ෂර්ට් එකක් ගන්න යන්නේ අම්මත් එක්ක. මට තනියම ගිහලා බහන්ඩයක් තෝරගන්න දරුමක් නැහැ. නමුත් ඔබ දැන් 8 9 පන්ති ඉන්නකොට ඔබ ෂර්ට් එකක් ගන්න පුළුවන්. ඔබ දැනුවත්. ඔබ දැනුවත් වෙලද කියන අන්තර්ජාලය ඔබ පරිහරණය කරනවා. අන්තර්ජාලය තුලින් ඔබ විවිධ සංගරා පුවත්පත් පරිශීලනය කරනවා. තේරෙනවද? රූපවාහිනී නාලිකා, ගොන් නාලිකා ගණනාවක් තුන ඔබට දකින්න අහන්න. ඒ නිසා ඔබ අපිට වඩා ඉක්මනින් මේ ලෝකය දකිනවා. සමාජ දැනුවත් භාවයටපත් වෙනවා. වෙළඳ පොළ දැනුවත් භාවයටපත් වෙනවා. ඒ නිසා අපි කියනවා පිපිදුණු පාරිභෝගික කියන්නේ වෙළඳ පොළෙන් දෙන ඕනෑම දෙයක්. වෙළඳ පොළෙන් දෙන ඕනෑම කුණු ජරාවක් මිලදී ගන්න සූදානම් පාරිභෝගිකව නැහැ. අද පාරිභෝගිකව දන්නවා. ව්‍යාපාර ගැන, ආර්ථිකය ගැන, රට ගැන, දේශපාලනය ගැන, වෙළඳ පොළ ගැන විශේෂයෙන්. වෙළඳ පොළේ වෙළඳුන්ගේ, ව්‍යාපාරිකයන්ගේ කූට උපාය මාර්ග, විසමාචාර ගැන දන්නවා. ගුණාත්මක බහඬ තියෙන්නේ කොහෙද දන්නවා. ගුණාත්මක අඩු බහඬ විකුණන්නේ කොහෙද කියලා දන්නවා.
මිල අඩු බහන්න තියෙන කොහේද? වැඩි බහන්න තියෙන කොහේද? මේ සියල්ල දන්න. ඒ නිසා දන්න නිසා පාරිභෝගිකයෝ නිවැරදි මිලදී ගැනීම තුළින් නිවැරදි පරිභෝජන රටාවක් පවත්වාගෙන යන්න ප්‍රවණතාවක් තියෙනවා. නිවැරදි තීරණ නිවැරදි මිලදී ගැනීම තුළින් නිවැරදි ජීවන රටාවක් පවත්වාගෙන යන ප්‍රවණතාවක් තියෙන එක තමයි මේ පිපිදුණු පාරිභෝගිකයන් කියන්නේ. මේ නිසා ඇතිවන ව්‍යාපාර අවස්ථා මොනවද? බහු ප්‍රයෝජන සහිත භාණ්ඩ. මල්ටි බෙනිෆිට් ගුඩ්ස්. දැන් පාරිභෝගිකයා දැන් පිපිදලා විජිලන්නේ. එයා දන්නවා මම වැය කරන මුදලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. මම මේ වැය කරන මුදලින් මට ප්‍රයෝජන ගණනාවක් ලැබෙන භාණ්ඩයක් තමයි මම මිලදී ගන්නවා. අන්න එවැනි භාණ්ඩ සඳහා ව්‍යාපාර අවස්ථා උදා කරනවා. දැන් මුළු තැන්ගේ වෙනද බ්ලෙන්ඩර් එකක් පමණක් අපි ගන්නවා. දැන් එහෙම නෙවෙයි. දැන් මේකේ දැන් බ්ලෙන්ඩර් අලුත් වර්ග තියෙනවා. හැම දෙයක්ම කුස්සිය බොහෝ දේ කරන්න පුළුවන් දේවල් එකම මෙෂිමක් මගේ. තේරෙනවද? ඒ මැෂින් එක ගත්තොත් ගොඩක් පිරිවැඩු කරගන්න පුළුවන්. එහෙනම් අපි එතනට පෙළඹෙනවා. එහෙනම් එවැනි ඒ වගේ බහු කාර්ය නැත්නම් බහු ප්‍රයෝජන සහිත භාණ්ඩ වලට අවස්ථා උදා වෙනවා. අනික උසස් තත්ත්වයේ භාණ්ඩ. පිපිදුණු පාරිභෝගිකයන් දන්නවා වෙළඳපොළකට දන්නවා. එයා බලන්නේ තමන් වැය කරන විලට ඊටාම අනර්ග තත්ත්වයේ භාණ්ඩයක් මිසක දුර්වල භාණ්ඩ ගන්න කැමති නැහැ. ඒ නිසා ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කරනවද එතනට වෙළඳපොළ ඇදිලා යනවා. ඒ නිසා අන්න ගුණාත්මක භාණ්ඩ බිහි කරන ව්‍යාපාර අවස්ථා උදා කරනවා. ඊළඟට සාධාරණ මිලක් ඇති භාණ්ඩ. මොකද මේගොල්ලෝ දන්නවා තමන් මහන්සියෙන් උපයගත්ත මුදල් නිස්කාරණේ බ්ලැක් මාකට් ප්‍රයිසස් නැත්තම් කළු කඩ මිලට පූජා කරන්න සූදානම් නැහැ. ඒ නිසා සාධාරණ මිලට රීසනබල් ප්‍රයිසස් වලට භාණ්ඩ සපයනවා නම් ඒගොල්ලෝ අනුග්‍රහයක් දක්වනවා. එහෙනම් අන්නේ සාධාරණ මිලට භාණ්ඩ සපයන ව්‍යාපාර අවස්ථාවල chance එක නැත අවස්ථාවක් තියෙනවා. ඊළඟට පහසුවෙන් භාවිතා කළ හැකි භාණ්ඩ. දැන් මේගොල්ලෝ දැනුවත්නේ. මේගොල්ලෝ මේ ගොඩක් වෙහෙසටපත් වෙලා මේ කායිකව වෙහෙසිලා පාවිච්චි කරන්න කැමැත්තක් නැහැ. ඉතා පහසුවෙන් අඩු වෙහෙසකින් පරිභෝජනය කළ හැකි භාණ්ඩ වලට මේක නඹුරුවක් දක්වනවා. එහෙනම් එවැනි භාණ්ඩ වලට අවස්ථාව උදා වෙනවා. දැන් නිදසුනක් වශයෙන් වෙනද ගියක් අපි පොලිෂ් කරද්දි මැනුවල් ක්‍රමයෙන් කරන්නේ. බ්‍රෂ් එකක් අරන් පොලිෂ් කරලා මට රෑ ඉන්නකම් අපි ඒ බ්‍රෂ් එක මදිනවා. ලොකු හේසක්. අද එහෙම නෙවෙයිනේ. තියෙන පොලිෂර් එක තියෙන ඉලෙක්ට්‍රික් අයිටම් තියෙනවා. විනාඩි 10න් පලින් ඉවර කරනවා. කිසි මහන්සි තාම අඩුයි. ඒ වගේ. ඊළඟට ආයු කාලය වැඩි කර ගැනීමට ඇති උනන්දු හෙළියාම. දැන් මේ ඉක්මනින් වයසට යනවා ලෙඩ රෝග හැදෙනවා. දැන් නැති ලෙඩ. දැන් බලන්න තරුණ වයසේ උසස් පෙළ වගේ ළමයිට කොලෙස්ටරෝල් රෝගේ ඒ වගේම දියවැඩියා රෝගේ තියෙනවනේ. අපේ කාලේ වහන්නවත් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් දැන් ආයු කාලය එන්න කෙටි වෙනවා. ඒ දැන් අපි කන්නේ විසනේ. ඔක නැත්ත කතාව. දැන් මේ රටේ නායකයෝ උත්සාහ කරන්නේ අපි විස කෑමෙන් අයත් කරන්නේ. කාබරි පොර හඳුනලා දීලා. මේවත් එක්ක අපිට හැදෙන ලෙඩ රෝග වැඩි. ව්‍යායාමය අඩුයි. තේරෙනවද? අපි පයින් යන්න කැමති නැහැ. අඩු ගන්න මොඩ බයික් එකක් උතන අපිට මේ කිරි දුරක් පොව යන්න. තේරෙනවද? අපි සම්පූර්ණ අපේ ජීවන රටාවල් පරිසරයට එරෙහි වෙන විදිහට අපි දැන් පවත්වාගෙන යන්නේ. ආයු කාලේ ඉක්මනින් අඩු වෙනවා. ඒ නිසා ඒක ආයු කාලේ දික් කරගන්න ඇති උනන්දුව ඉහළ ගිල තියෙන එක එන්න වැඩි වෙනවා ප්‍රවණතාව. අන්න අවස්ථාව උදා වෙනවා. මොනවද? ශරීර සූතා මධ්‍යස්ථාන. ජිම්නේසියම් නැත්නම් ජිම් කියලා කියන්නේ. ශරීර සූතා මධ්‍යස්ථාන ගිහිලා අපි දිනපතා ව්‍යායාම් කිරීම තුලින් අපේ සීනි දහනය කරගන්නවා. රුධිරයේ තියෙන මේද දහනය කරගන්නවා. ඒකෙන් අපරන්න ආයු කාලය වැඩි කරන්න පුළුවන්. එහෙනම් එවැනි ශරීර සූතා මධ්‍යස්ථාන සඳහා ව්‍යාපාර අවස්ථා උදා වෙනවා. අනික මේද රහිත ආහාර පාන. මේද ෆැට්ලස් ගුඩ්ස්. මේද රහිත ආහාර පාන පරිභෝජනයෙන් අපිට පුළුවන්කම ලැබෙනවා අපේ ලෙඩ රෝග අඩු කරගෙන, කොලෙස්ටරෝල් අඩු කරගෙන ආයු කාලය වැඩි කරගන්න. අනික එවැනි ව්‍යාපාර සඳහා අවස්ථාව උදා වෙනවා. අනික සීනි අඩු ආහාර පාන. sugarless නැත්නම් low sugar foods and beverages. තේරුණාද? සීනි අඩු හෝ සීනි රහිත ආහාර පාන පරිභෝජනයෙන් තමන්ගේ ලෙඩ රෝග අඩු කරගෙන ආයු කාලේ දික් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් එවැනි ව්‍යාපාර වලට අවස්ථාව උදා වෙනවා. අනිත් එක ඖෂධීය ආහාර පාන. herbal products තමයි. herbal products. දේශීය ඖෂධීය පැලෑටි සහ රසකාර දේශීය ඖෂධීය පැලෑටි සහ රසකාරක යොදාගෙන කෘත්‍රිම රසකාරක නෙවෙයි. යොදාගෙන හදන ආහාර පාන පාවිච්චි කරාම අපේ ලෙඩ රෝග අඩු වෙනවා. ආයු කාලෙ දික් වෙනවා. එහෙනම් එවැනි ආහාර පාන වලටත් අවස්ථාව උදා වෙනවා. ඊළඟට ත්‍රාස්‍ය ජනක
ක්‍රියාවන්ට ඇති නැඹුරුව ෆැන්ටසි ඇඩ්වෙන්චර් මෙහෙමත් දැන් වර්තමානයේ ත්‍රාස්‍යජනක ක්‍රියාවන්ටත් පුද්ගලෝ නැඹුරුවන ප්‍රවණතාවක් තිරක එන්න වැඩි වෙනවා. ඒකනේ සංචාරක හෝටල්වලට අපි විවේක ගන්න ගියාම අපි දකිනවා විශේෂ මධ්‍යමක දුර පැත්තේ එහෙම වෙනම ත්‍රාස්‍යජනක කටයුතු දෙන්න. අර කඹ දාලා ටයර් වල එල්ලෙන්නනේ දුෂ්කර මාර්ගවල බයිසිකල් පදින්න. ඉතින් ඒව නැඹුරුවක් තියෙනවා. ඒ නිසාම තමයි ඒවට ගැළපෙන ව්‍යාපාර අවස්ථා වලට අපට ප්‍රවේශන පුළුවන්කම ලැබෙන්නේ. බලන්න ලෙෂර් වර්ල්ඩ් වැනි ස්ථාන කළුවක් ගල තියෙන. දැන් ඒ ලෙෂර් වර්ල්ඩ් එකේ තියෙන ත්‍රාස්‍යජනක දේවල් ඕගොල්ලෝ ගිහිල්ලා තියෙන ගොඩක් අය. අපි එතනට මොකද එතන දැන් ඒක ඉදි කරා අපි මිලක් ගෙවලා දිනක් ගිහිල්ලා නැත්නම් දින කීපයක් ගිහලා අපි විනෝදලා එනවා. අපි ඒව ඉල්ලනවා. තේරෙනවද? ඒ වෙන අවස්ථා ඉල්ලනවා. ඊළඟට ඩිස්නිලන්ත වෙන ස්ථාන මේ සිංගප්පූරුවේ තියෙනවා, මැලේසියාවේ තියෙනවා. ඒ වගේ තැන් වලට අපි යන්න කැමතියි. මොකද අපි ඒ වගේ ඒ ත්‍රාස්‍යජනක දේවල් විඳින්න අපි කැමතියි. තේරෙනවද? ඒ වගේ ත්‍රාස්‍යජනක ක්‍රියාවන් නිසා තව තවත් මං කියන්නේ ළඟද ඕගොල්ලෝ කවදා හරි අධ්‍යාපනය හමාර කරලා ව්‍යාපාර ලෝකෙට ප්‍රවේශ වෙන්න ඕන කියලා හිතනකොට තව මේ වෙන අවස්ථා ඕන තරම් තියෙන උදා කරගන්න. තේරුණාද? ඊළඟට මිනිසාගේ කාර්යබහුලත්වය. දැන් ලාංකික ප්‍රජාව දිහා බැලුවත් අපි හරි කාර්යබහුලයිනේ. දැන් අපි පුංචි කාලේ පුද්ගලයන් කාර්යබහුලත්වය තාම අපි ඉස්කෝලේ එනවා හවස නිකන්. ටියුෂන් කතාවක් නේ අපි කාලේ. තේරෙනවද? අපි කනවා පොඩි නැප් එකක් දානවා. රෑ වෙනකම්ම අපි කියන බෝලේ පේන්නේ නැති නිකන් අපි ක්‍රිකට් ගහනවා. එක්කෝ බීච් එකේ සෙල්ලම් කරනවා. තේරෙනවද? එක්කෝ ඉස්කෝලේ ස්පෝර්ට් බීච් කාලට ග්‍රවුන්ඩ් එකේ රෑ වෙනකම් ප්‍රැක්ටිස් කරනවා. හරිම විවේක. අපේ තාත්තලුණත් ඒ කාලේ ප්‍රස්තාව කරනවා. ගෙදර එනවා විවේකී ඉන්නවා. වීකෙන්ඩ් එක ෆ්‍රී. අම්මලා කොහොමද ගෙදර? තේරෙනවද? දැන් එහෙම නෑනේ. අපි හැමෝම කාර්යබහුලයි. බිසි පර්සනල් වෙලා තියෙන්නේ. තාත්තලා අම්මලා රැකියාව කීපයක් කරනවා. එක්ක ව්‍යාපාරයත් එක්ක රැකියාවත් එක්ක ව්‍යාපාරිකුත් කරනවා. රෑ වෙනකම් වැඩ. ඕගොල්ලොත් එහෙමනේ. ඕගොල්ලොත් ඉස්කෝලේ යනවා, ටියුෂන් යනවා. දවස් 7ේම ටියුෂන්. අවිවේකී. මෙන්න මේ தত্ত্বය එන්නේ තව වැඩි වෙන මිසක් අඩු වෙන්නේ නැහැ. මෙවන් පසුබිමක් තුල ව්‍යාපාර අවස්ථා ගොඩක් උදා වෙනවා. මොනවද? ශනික ආහාර පාන, ෆාස්ට් ෆුඩ්ස්. දැන් අම්මලා වෙනද නැකින්නවා. කඩයප්පන් හදනවා කියලා අපි කියනවා. ඉන්දියාප්ප, ආප්ප, පිට්ටුනේ. අද ඒව හදන්න වෙලාවල් නෑ අම්මත් රැකියාවට යන්න ඕනේ. එහෙනම් අපිට ෆාස්ට් ෆුඩ්. කෙලින්ම අපි මොනවද හොට් ඩොග් එක ගෙනාව. ඒකට මොන හරි ඇතුළට දාගත්ත බටර් ටිකක් හරි ගාව නැත්නම් බිත්තරයක් හරි ඔම්ලට් කරලා දාගත්ත අරන් ගියා. නැත්නම් කෙලින් පිටුම් ලෙදී ගත්තා. මේ ෆාස්ට් ෆුඩ්. ඒ වගේම කල්ලාතුව ගේනවා කිරි බෝතල්. ඒකලා ඒක ෆ්‍රිජ් එකේ හෙට උදේ අරගෙන ඉස්කෝලේ යනකොට. නැත්නම් වැඩට යනකොට නේ ෆාස්ට් ෆුඩ්. තේරෙනවද? අනික නිවෙස්විත භාණ්ඩ ප්‍රවාහණය. කාර්ය බහුල අපිට අඩු ගන්න වෙළඳ පොළට යන්න වෙලාවක් නැහැ. ගිහිල්ලා shopping කරන්න. අපි වෙළඳසැලට ගිහිල්ලා භාණ්ඩ තෝරන්න වෙලාවක් නැහැ. අපි කැමති over the phone on call භාණ්ඩ ගෙන්න ගන්න. ආහාර පාන ගෙන්න ගන්න. ගෑස් එක ගෙන්න ගන්න. තේරුණාද? දැන් කොවිඩ් නිසා නෙවෙයි කොවිඩ් වලට පෙරපව අපි ඕඩර් කරනවා. එක්කෝ ඊමේල් කරනවා. එහෙම නැත්නම් ෆෝන් කෝල් එකක් ගහනවා භාණ්ඩ ගෙන්න ගන්න. තේරුණාද? එවැනි අවස්ථා උනතරම් තව තියෙනවා. අනික පහසුවෙන් පරිහරණය කළ හැකි භාණ්ඩ. අපි කාර්ය බහුලයිනේ. අපිට යම් කාර්යයක් සඳහා වැඩි කාලයක් මිඩංගු කරන්න බෑ. මම ඉස්සෙල්ලා කිව්වේ දැන් අපිට මතක අපි පුංචි කාලේ අපි මහගෙදර ඉන්න කාලේ ඒ ගෙදර සාලේ විතරයි. සාලේ පොලිෂ් කරනවා. අපි යාළුවෝ 4-5 දෙනෙක් ගේනවා. ඉතින් පිහිදලා සුද්ධ කරලා හොදලා සමහරට පොලිෂ් ගානවා. ඊට පස්සේ අර බ්‍රෂ් දෙකක් විතර ගෑනලා මදිනවා. එල්ලි වෙනකම් වැඩේ කරන ඉතින් අම්මලා ඔය මොනවද අග්ගලා හදලා දෙනවා, කෝපි හදලා දෙනවා. එල්ලි වෙනකම් රස්සව අද ඕක කරන්න වෙලාවක් නැහැ. හෙට උදේ ඉස්කෝලේ, ඒ මැදට හවස වෙනකම් පන්ති, රෑ වෙනකම් පන්ති. හෙට උදේ ජොබ් එක රැකියාව, හවස තමන්ගේ හවස මේ පාර්ට් ටයිම් බිස්නස් එක. අර නිදිමරන වෙලාවල් නැහැ. තේරෙන්නේ? අපි බලන්නේ පහසුවෙන් පරිහරණය කළ හැකි භාණ්ඩ ආසේව පාවිච්චි කරන්න. ඒ නිසා තමයි ඉලෙක්ට්‍රික් පොලිෂන් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ගෙවතු අලංකාර හා නිවෙස් පිරිසිදු කිරීමේ සේවා. දැන් මට මතක අපි පුංචි කාලේ අපේ ගෙවත්ත උදුළු ගානවා වෙන්න පුළුවන්, මල් වවනවා, සියල්ල කළේ අපි. අපිට ඒ සදා විවේක තියෙනවා. තාත්තලාමලගේ ආభాෂකුත් තියෙනවා. අද දෙමෝපියන්ගේ ආభాෂකුත් නැහැ. ඕකට සදා විවේකයක් නැහැ. තේරෙනවද? අද ඒ නිසා ගෙවතු අලංකාර නිවෙස් පිරිසිදු කිරීමේ සේවා සඳහා හොඳ ව්‍යාපාර අවස්ථා තියෙනවා.
මම දන්න මිත්‍රයෙක් මම නම කියන්නේ බොහොම අමාරුන් ජීවිතේ පුංචියට පටන් ගත්තා. ඒ කියන්නේ එයාගේ යාළුවෙක් රට ඉඳලා එනවා ඒගොල්ලෝ ගේ වහලා ගිහිල්ලා. එතකොට මෙයාට යතුරු බාර දීලා ගිහිල්ලා උනම සම්බන්ධයක්. එයා කියනවා අපි එනවා පුළුවන් නම් අපිට කොහොම හරි යාළුවෝ දෙන්න ගිහිල්ලා අපිට මේ ගේ පිරිසිදු කරලා පොඩ්ඩක් වත්ත උදුළු ගාලා ක්ලීන් කරලා තියන්න. මේගොල්ලෝ ඉතින් යාළුකමට ඒක කරනවා. කරද්දි මෙයාට අදහස් එනවා මේක හොඳ ව්‍යාපාර අවස්ථාවක්. අපි දැන් මේ යාළුවට මේක නිකන් කළාට අපිට මේක කරන්න පුළුවන්. එහෙම තමයි යාට බිස්නස් කන්සෙප්ට් එක එන්නේ. ඇවිල්ලා මෙයා චූරිට පටන් ගන්නවා. පොඩියට පටන් ගන්නවා. මුලින් මෙයා තමන්ගේ මිත්‍රයෙක් එක්ක යනවා. මොටෝ සයිකලේ අවශ්‍ය ආම්පන ටිකක් අරගෙන මොටෝ සයිකලේ ගිහිල්ලා ගෙදරිනුත් අවශ්‍ය දේවල් ඉල්ලගෙන ගෙවල් පිරිසිදු කිරීම කරනවා. එහෙම කරලා අද වන විට සේවක සේවිකාවෝ 200කට වඩා ඉන්න මාසේ දවස් 30ෙම ඒගොල්ලන්ට වැඩ තියෙන සේවා සපයන ව්‍යාපාරය බඩපත් වෙලා තියෙනවා. මොකක්ද හේතුව? කාර්යබහුලත්වය. දැන් අපි ජීවිතේ කොළඹ ප්‍රදේශ අපේ ගෙවල් ළඟ පවා ගෙවල් අපි වරින් වර ගෙන්න ගන්නවා. අඛණ්ඩව ගෙන්න ගන්නේ නැහැ. අපි ගෙවල් කීප දෙනෙක් ඒගොල්ලෝ මාසෙට සැරයක් එනවා ඒ ගාඩ්නර්ස්ලා. එනවා එක්කම ගස් ට්‍රිම් කරනවා, මල් වවනවා, අඩුපාඩු හදනවා, පොර දානවා, මැරිච්ච මල් හිටවනවා, මකුල් දල් ටික ගන්නවා, ගේ මොප් කරනවා, සියල්ල කරනවා. අන්න අවස්ථාව. මොකද්ද මේ කාර්යබහුලය අපිට තනියම කරගන්න බෑ. අනික පිටතින් කැම ලබා ගැනීමට දක්වන නැඹුරුව. මේකත් ට්‍රෙන්ඩ් එක අනිලම. පිටතින් කැම ලබා ගන්නද නැඹුරුවක් තියෙනවා. අද මම දකින්නේ සෑම ගෙදරකම පහයි විශේෂයෙන්ම නගරවැසියන්ගේ සෑම ගෙදර අඩු කර මාස දවස් කීපයක් හරි කතා වෙනවා. අපි අද එළියෙන් කමු. එහෙම කියන්නේ එළියෙන් කමු. දැන් අපේ ගෙවල් වලට ඥාතීන් මිතුරාම අපිට ඒව මගුල් ගෙවල් වගේ. අපි කෑම බිම කල්ලාතු ගෙනල්ලා ලෑස්ති කරලා ඒගොල්ලෝ අපි කෑම බීම වෙලා හොඳ ආහාර වේල් කීපයක් දීලා ඒගොල්ලෝ පිටත් කරන්නේ. අද වෙනස් නේ. අද යාළුවෙක් එන හරි ඥාති නාවම අපි කියන්නේ අපි අද එළියට ගිහිල්ලා කමු. අන්න පිටතින් කෑම ලබා ගැනීමේ ප්‍රවණතාවක් මෙතන තියෙනවා. ඒ නිසා පෝෂණීය ආහාර සැපයීම තේරෙනවද? ඒ කියන්නේ පිටතින් අපි කෑම ගන්න යන්නත් උන පෝෂණීය ආහාර. දැන් මම දන්න රෙස්ටුරන්ට් කීපයක් තියෙනවා. ඒවැය මොනවද රසකාරක පාවිච්චි කරන්නේ? අජිනමොටෝ දාන්නෙම නෑ. ඒක විශ්වාසයෙන් මම දන්නවා. අපි දන්න අය ඒක කියනවා හිතවත් අයට හිතවත්කමට. ඒකට හොඳ බිස්නස් එකක් තියෙනවා. වෙළඳාමක් තියෙනවා. මොකද විශ්වාසයෙන් කෑම ගන්න තේරෙනවද? පෝෂණීය ආහාරනික. ඊළඟට ඒ සමහර රෙස්ටුරන්ට් වල තියෙනවා ගියාම තියෙන්නේ ගමේ කෑම. පෝෂණීයයි. ගමේ පලා වර්ග, ගමේ එළවලු, අලබතලනේ පෝෂණීය ආහාර වර්ග. ඒවට හොඳ අවස්ථා තියෙනවා. අනික ටේක් අවේ ෆුඩ් සෙන්ටර්ස්. දැන් පිටතින් කෑම ලබා ගන්න ගෙදර යන්නත් බෑ. හරිද? එතකොට ඒ නිසා අපි ඊතර ගිහිල්ලා කන්නත් අපි කැමති නෑ. අපි අනිත් අතින් කාර්යබහුල. අපි ටක් ගාලා ගියා සල්ලි ගෝ කැමරි කරන් ආව කෑවා. ලේසි. ඩස්බින් එකට දැම්මා. පිගන් හොදන්න ප්‍රශ්න මොකුත් නෑ. ඒ නිසා ටේක් අවේ සෙන්ටර්ස් වල හොඳ අවස්ථා තියෙනවා. පවුලේ භෝජනාගාර සේවා. දැන් සමහර භෝජනාගාර වලට ගියාම සමහරට ඒවා තියෙනවා ලිකර් බාර් එකක්. ඒවට ගියාම ගෝසාව වැඩි. ඒ නිසා වෙනම රෙස්ටුරන්ට් තියෙනවා ෆැමිලි වලට විතර යන්න පුළුවන්. ෆැමිලි එකට ගිහලා දුවාදරුවන් එක්ක ගිහලා කාලෙ බිල්ල අපි මේක පොඩි චේන්ජ් එකකුත් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලට අද හොඳ අවස්ථා තියෙනවා. අනික ජංගම ආහාර සැපීමේ සේවා. දැකලා තියෙන ඕනතරම් කොළඹ සහ යවට නගරවල ඕනතරම් තියෙනවා. අපි කියන්නේ කෑම රත වෑන් එකක් වෙන්න පුළුවන්, පුංචි ලොරියක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ පාරයි නවත්තගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ පාරේ ගමන් කරනවා. තේරුණාද? පාරේ ගමන් කරලා අපි ඒ තැන් වලින් අපි ඒ ගමන් කරන ජංගම රතෙන් අපි තෝරලා බේර ගන්න පුළුවන්. විවිධ අපි හවස සන්ධ්‍යා කාල දිනවා ආප්ප, ඉන්දියාප්ප, පිට්ටු, ඕනම්බත් විවිධ දේවල් තියෙනවා. අපි චේන්ජ් එකට මාරු අද ආප්ප ගන්නවා, හෙට ඉන්දියාප්ප ගන්නවා, මාරු කර ගන්නවා. ඒ වගේ අවස්ථා තියෙනවා. විවේක කාලය බහුලයේ නිවස තුල රැඳී සිටීම තවත් ප්‍රවණතාවක්. දැන් අපි පුංචි කාලේ ඕගොල්ලන්ගේ වයසේදී අපට ඕනතරම් විවේක කාලේ තිබුණා. ගෙදර අපි ඕනතරම් හිටියා. මම කිව්වා අපි දවස් ඉස්කෝලේ ගිහලා එනවා කනවා ටිකක් නිදා ගන්න. හවසෙල්ලම් කරේ නිවසමයි. නිවසේ යවට තමයි ගැවසෙන්නේ. අපිට දැන් එහෙම වෙලාවල් නැහැනේ. ඉස්කෝලේ යනවා. හවස ටියුෂන් පන්ති, උපකාර පන්තිර යනවා. රෑ ගෙදර ආවම තව ඉන්ඩිවිඩුවල් ක්ලාස් එකකුත් තියෙනවා. අම්මලා තාත්තලා මාස්ටර් කෙනෙක් ගෙදරට ගෙන්නනවා. විවේකයක් ඇත්තෙම දවස් 7ේම වැඩ. දෙමෝපියොත් වැඩ. තේරෙනවද? ඒ නිසා අපිට යම් විවේකයක් ලැබුණොත් අපි බලන්නේ ඇවිදින්න නෙවෙයි. අපි බහුලව නිවස තුල ඉන්න කැමතියි. ඇයි විවේකයක් නැහැ නිවසේ ඉන්න වෙලාවක් නැහැනේ. තේරෙනවද?
අපේ කාල අපි යනවා යාළුවන් ගෙවල් වන් ඩේ ට්‍රිප් එකක් යනවා ගිහලා දැන් එහෙම ඒව ඕනේ නැහැ. මොකද අපි හරි අවිවේකී. අපට ඕනේ විවේකයක් ලැබුණොත් නිවසේ ඉන්න. නිකන් ඉන්න බෑනේ. අන්න අවස්ථා තියෙනවා. අන්න අවස්ථා තියෙනවා. නව රූපවාහිනී නාලිකා. නිවසේ ඉන්නකොට අපට අනිවාර්යයෙන්ම අපි ටීවී එකක් බලන්න පෙළඹෙනවා. අපිට channel කීපයක් ඕනේ. අපි දන්නවා අසවල්ද සමුද උදේ නම් අපේ විවේක ලැබුණු සමුද උදේ මේ channel එකේ තියෙන ඕන මේ අපි ක්‍රීඩා සම්බන්ධ channel එකක්. නැත්තම් ගෙවතෝගා සම්බන්ධ channel එකක්. ඒ තමන්ගේ රුචිකත්වය අනුව නරඹන්න දකින්න මේ වගේ නව රූපවාහිනී නාලිකා ඕනේ. ඒ වගේ නව ගුවන්විදුලි නාලිකා. FM රේඩියෝ ගණනාවක් තියෙනවද? දැන් මම කැමති FM එක ලක්ෂණ වෙන්න පුළුවන්. ඔබ කැමති එක 100 වෙන්න පුළුවන්. ඒ එකිනෙකාගේ ගති ලක්ෂණ වලට ගැලපෙන ආකාරයේ අද මේ වගේ නාලිකා තව තවත් ඉස්සරහට එනවා. තවත් අවස්ථා තියෙනවා. නව සමාජ ශාලා. තේරුණා? නව සමාජ ශාලා. ඒ කියන්නේ ගෙදර අපි දවසේම ඉන්නවා ඉඳලා හවසට තමයි යාළුවෝ ටික එකතු වෙලා ගිහිල්ලා සමාජ ශාලාවට ගිහිල්ලා එකතු වෙලා එනවා. ඒවට අවස්ථා තියෙනවා. නව පහසුකම් සහිත දුරකථන. ගෙදර නිකන් ඉන්නත් බෑනේ. අලුත් පහසුකම් ස්මාර්ට්ෆෝන් අපිට එකෙන් ලෝකයේ සැරිසරන්න පුළුවන්. ඒක ඇඳ උඩ ඉඳගෙන ඒක අපිට පාවිච්චි කරලා අපිට එක එක ක්‍රීඩා වලට තොරතුරු වලට ගමන් කරන්න පුළුවන්. ඔය වගේ අවස්ථා උදා කරනවා මේ තිබෙන. අනික පුද්ගලිකව වාහනයක් පවත්වා ගැනීම ප්‍රවණතාව. අද මේ තවත් ට්‍රෙන්ඩ් එකක්. හැම නිවසකම උත්සාහ කරනවා Tamanටම කියලා වාහනයක් මේන්ටේන් කරන්න. අපේ කාලේදී අපි පොඩි කාලේදී ඕගොල්ලන්ගේ වයසේදී අපිට එහෙම දෙයක් තිබුණේ නැහැ. අපිට එහෙම උනක් නැහැ. ගමඩම තියෙන සමහර එක වාහනය දෙකයි. හදිසියක් වුණාම අපිට ඒගොල්ලෝ තමයි උදව් කරන්න වාහනෙන් ඇවිල්ලා. අද ඒවට අඩු ගානේ 3 wheeler එකක් මොටර් බයික් හරි තියෙනවා. පුංචි කාර් එකක් හරි ගන්න එපා. එහෙම තියෙනවා. අද ගෙවල් ළඟ ගෙවල් ඔක්කොම එම එක වාහනයක් හරි පාවිච්චි කරනවා නම් අපිටත් ඒක රෝගයක් වගේ හැදෙනවා ගන්නකම්. අන්න ඒ නිසා මොකද මිල අඩු කුඩා රථ වහන්න අවස්ථා තියෙනවා. අපිට වාහනයක් ඕනේ ලොකු මුදලක් වැය කරන්නත් බෑ. එහෙනම් මිල අඩු කුඩා රථ වාහන නිෂ්පාදනය කරන හෝ ආනයනය කරන ඔය අලිවි කරන ව්‍යාපාර අවස්ථාවලට උන chance එකක් එනවා. අනිත් එක කල්බදු පහසුකම් සපයන ආයතන. එකවර මුදල් හිර කරලා ගන්න බෑ. කොටසක් මුලින් ගෙවල ඉතිරිය ණය පදනම යටතේ වාරික වශයෙන් ගෙවන්න කල්බදු පහසුකම් ලීසින් ෆැසිලිටි සපයන ආයතන වලට අවස්ථා උදා වෙනවා. සහන පොලී යටතේ සහන කොන්දේසි යටතේ කල්බදු පහසුකම් සපයන ව්‍යාපාරයක් ආරම්භ කරොත් ඒ ව්‍යාපාරයට අවස්ථාවක් තියෙනවා. අනිත් එක තමයි වියදම් අඩු විදුලි මෝටර රථ, ඉලෙක්ට්‍රික් මෝටර රථ, නැත්නම් හයිබ්‍රිඩ් ඒවා. එක්ක දෙමුහුම් මෝටර රථ නැත්නම් කෙලින්ම 100ක් ඉන්ධන දහනයක් නැති විදුලි මෝටර රථ. ඉල්ල මොකද හේතුව අපි අමාරුවෙන් ගන්නවා අපිට ඒතර රුපියල් 10-15000 තෙල් වලට වියදම් කරන සල්ලි නැහැ. නමුත් මේකෙන් අපිට මේ ප්‍රශ්නේ निराකරණය වෙනවා. ඔන්නවට අවස්ථා උදා කරනවා මේ නිසා. ඊළඟ තමයි දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දීමට උනන්දු වීම. මේකත් ට්‍රෙන්ඩ් එකක්. දැන්ට අවුරුදු 30කට එහා පැත්තට අපි ඉබිකම් කළොත් එහෙම දරුවන්ට ඉහළ උගන්වන්න ඕන කියලා මතයක් දෙමව්පියන් අතර තිබුණේ නැහැ. තාත්තා ගොවියෙක් නම් පුතාව හුරු කරන්නේ ගොවිකම තමයි. තාත්තා දීවරයෙක් නම් පුතා යන්නේ එතන තමයි. තාත්තා වෙලෙන්දෙක් නම් පුතා යන්නේ වෙලෙන්ද. තාත්තාගෙන් පස්සේ පුතා තමයි වෙලෙසල බාර ගන්න. නමුත් අද වෙනස්නේ. අද වෙනස්. අද දෙමව්පියෝගේ වෘත්තීන් වලට දරුවෝ ගන්නේ නැහැ. මගේ පුංචි වත්තක් තියෙනවා අම්බලවුඩ ප්‍රදේශයේ කුරුඳු වත්තේ කුරුන් තලනකොට මම එක්තරා රාත්‍රියක මම ඉතින් ගියා ඒ කුරුඳු වාඩියට මිනිස්සුත් කතා කරගෙන හිටියා. ඉතින් ඒගොල්ලෝ කිව්ලා සර් දැන් ඉස්සරහට සර්ලට මිනිස්සු හොයාගන්න හරි අමාරුයි. අපෙන් පස්සේ කුරුන් තලන මිනිස්සු හොයන්න අමාරුයි. අපේ දරුවෝ මේ රස්සාවට එන්නේ නැහැ. ලොකු ප්‍රශ්නයක් එනවා ආදි වශයෙන් කිව්වා. මට ඕක වැදුනා. මම කල්පනා කළා ඕක ඔළුවේ මම ක්‍රියේට් කරලා මම ඒ අවුරුද්දේ මම ප්‍රශ්නයක් දෙපාරක් අභ්‍යාස දෙකක් දැම්මා. වර්තමාන තරුණ පරම්පරාව කෘෂිකාර්මික කටයුතු වලින් ඈත් වන ප්‍රවණතාවක් තියෙනවා. මේකට හේතු මොනවද කියලා. දරුවනේ ඒ අවුරුද්දේ මම කර අනුමාන ප්‍රශ්න විභාගයට ඇහුවා. මම ගත්ත අතරින් ඒ එක්සැම්පල් එක ගත්තේ. මම ඒ ප්‍රශ්නේ ක්‍රියේට් කළේ එතනින්. තේරුණාද? එතකොට අද වෙනකොට දෙමව්පියෝ පවා ඒව උනන්දු කරන්නේ නැහැ. ඒ නිසා දෙමව්පියෝ බලන්නේ කොහොමද තමන්ගේ ගෙදරවල උපරිම උගන්වන්න. ඉහළ අධ්‍යාපනයක් ලබා දෙන්න. අන්න එහෙමනම් ඉහළ අධ්‍යාපනය සඳහා අවස්ථා ඕනතරම් උදා වෙනවා. මොනවද? පෞද්ගලික විශ්වවිද්‍යාල. දෙමව්පියෝ බලනවා රජයේ විශ්වවිද්‍යාල තේරුම් නැත්තම් සල්ලි වියදම් කරලා හරි උගන්වන්න. අන්න එහෙනම් ප්‍රයිවට් කැම්පස් වලට අවස්ථා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර පාසල්. දෙමව්පියෝ බලනවා නගරයේ තියෙන ජනප්‍රිය පාසලකට දාගන්න බැරි නම් ජාත්‍යන්තර පාසල දාන්න.
දෙමව්පියෝ දන්නවා අඩු ගානේ ඉංග්‍රීසි භාෂාව හැදෙනවා. ජර්මන් ප්‍රංශවැනි භාෂා ඉගෙන ගන්නවා. මේ දරුවට ලෝකේ රටක ගිහිල්ලා රස්සාව කරන්න පුළුවන්. එහෙම හිතනවා. ඒ නිසා ජාත්‍යන්තර පාසල් තව තවත් දාන්න ඒවට අවස්ථාව තියෙනවා. අනික විදේශ විශ්වවිද්‍යාල අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතන. විදේශ විශ්වවිද්‍යාල වලට සම්බන්ධකම් තියෙන ඒවට අනුබද්ධව ඒගොල්ලන්ගේ සිලබස් කරන ඒ විදේශ විශ්වවිද්‍යාලෙන් උපාධි පිරිනමන විශ්වවිද්‍යාල තියෙනවා. ඒවට තෝරන අවස්ථා තියෙනවා. මොකද මේ දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දීමට උනන්දු වන ප්‍රවණතාව හමු වෙනවා. ඊළඟට අපි අභ්‍යාස කීපයක් බලමු. මේ කතා කරපු පුරසෙන් ලෝකේ ඕනෑම ව්‍යාපාරයක් හුදකලාව ක්‍රියාත්මක නොවේ. මෙම් ප්‍රකාශය ඔබ එකඟ වන්නේද? අදහස් දක්වන්න. මම එදා කියලා දුන්නා වගේ මේකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පේනවනේ. එකක් තමයි ඔබ එකඟ වන්නේද? දෙවෙනි එක අදහස් දක්වන්න පැහැදිලි කරන්න. එහෙනම් අපි තරු ලකුණු දෙකක උත්තර දෙක ලියන්න ඕන. අපි පළවෙනි තරු ලකුණ ලියනවා එකඟ මොනවද? ක්‍රියාත්මක නොවේ. හරිනේ. ලෝකේ කිසිම ව්‍යාපාරයක් හුදකලාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒතර උත්තරේ ලියන්න ඕන. මොකද පළවෙනි තරු ලකුණ. එකඟ වේ. එකඟ වේ. එකඟ වේ. හරිනේ. හුදකලානේ අනේ හේතුව. අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ ව්‍යාපාරයක් තුල. පරිසරයක් තුල. ඕනම ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන්නේ පරිසරයක් තුල. හේතුව සැපයුම් කරවන්ගෙන් අපිට අවශ්‍ය දේ සපය ගන්න වෙනවා. බැංකුවලින් ණය ගන්න වෙනවා. වෙළඳ පොළ කියන ගනුදෙනු කරන බහන් අලෙවි කරන්න වෙනවා. අපි මොනිපදලා අපිව පාවිච්චි කරන්නේ නැහැ. තේරුණාද? ඒ වගේම අපිට නෛතික බලපත්‍ර ලබා ගන්න රජයේ ආයතනවලට යන්න වෙනවා. තේරුණාද? ඊළඟට අපට අවශ්‍ය තාක්ෂණය ලබා ගන්න, සේවකයන්ට පුහුණුවක් ලබා ගන්න අපට දේශීය හෝ විදේශීය තාක්ෂණික ආයතන වලට ගමන් කරන්න වෙනවා. මේ කිව් නොකිව් අයුරින් කිසිදු ව්‍යාපාරයක් පරිසරයෙන් හුදකලා වෙන්න බෑ. පරිසරයත් එක්ක ගැටෙමින්, පරිසරයත් එක්ක අනුගත වෙමින් තමයි ව්‍යාපාර ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි අදහස. අනික ලෝ වඩා සාර්ථකත්වයට පත්වන්නේ ව්‍යාපාර පරිසරය පිළිබඳව මනා වැටහීමක් ඇති ව්‍යාපාරිකයින්. පැහැදිලි කරන්න. පැහැදිලිද? ලෝකේ වඩාත්ම සාර්ථක වෙන්නේ ව්‍යාපාර පරිසරය පිළිබඳ හොඳ අවබෝධයකින් ක්‍රියා කරන ව්‍යාපාර තමයි. හේතුව එයා දන්නවා පරිසරයේ ප්‍රවණතා සහ විචලත. අපි ඉස්සෙල්ලා කිව්වා මතකනේ. ව්‍යාපාර පරිසරයේ දිහා එයා විමසිලිමත් වෙනවා. පරිසරයේ ප්‍රවණතා දකිනවා. ප්‍රවණතා දැක්කමන්න අලුත් ව්‍යාපාර අවස්ථාව සෙසු තරංග කරනට වඩා ඉක්මනට මෙයා අල්ල ගන්නවා. ඒ අලුත්ින් ව්‍යාපාර ආරම්භ කළා තරංගකරෝ එන්න පෙර තමන් ඉලක්කවලට ගමන් කරනවා. අනිත් එක විචලතා දකිනවා. ඒ විචලතා වලට ගැලපෙන පරිදි තමන්ගේ ව්‍යාපාර කටයුතු විශේෂයෙන්ම භාණ්ඩ හා සේවා වල වෙනස්කම් කරනවා, ගැලපීම් කරලා අලුත් කරලා මාකට් එක දිනා ගන්න. වෙළඳ පොළ දිනා ගන්නවා. එහෙනම් අන්නේ නිසා ව්‍යාපාර පරිසරය පිළිබඳ වැටහීම තියෙන කෙනා පරිසරය පිළිබඳ අවබෝධයක් නැති කෙනාට වඩා ඉක්මනින් සාර්ථකව ව්‍යාපාර ලෝකේ ජය ගැනීම කරනවා. අපි දැන් මේ කතා කර ව්‍යාපාර පරිසරයේ සංයුතිය අපි කෙටියෙන් පෙන්눔 කරනවා. සමස්ත ව්‍යාපාර පරිසරය බෙදෙනවා මේ වගේ මූලික කොටස් දෙකකට. එකක් තමයි අභ්‍යන්තර පරිසරය, අනිත් එක තමයි බාහිර පරිසරය. මේ තියෙන යටි රවුම දාලා මේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් මේ කහ පාට තියෙන මේ අභ්‍යන්තර පරිසරය. මේ තියෙන යටින් කොටු කරලා මේ කොටු ඇතුලේ තියෙන බාහිර පරිසරය. මූලික දෙකයි. හරිනේ. අභ්‍යන්තර පරිසරය උපාංග තමයි මේ තියෙන්නේ. ඕනස්ලා අයිතිකරු, කළමනාකරු, සංවිධාන සංස්කෘතිය, සංවිධාන ව්‍යුහය, සම්පත්, සේවකයි. කම්පැනි ගැන ආයතනය. ඕක අභ්‍යන්තර පරිසරය. බාහිර පරිසරයේ කොටස් දෙකක් තියෙනවා. මේ කොටුව ඇතුලේ එකක් ක්ලෝස් එන්වයරන්මන්ට් ආසන්න පරිසරය, අනික මැක්‍රෝ එන්වයරන්මන්ට් සාර්ව පරිසරය. ආසන්න පරිසරයේ කොටස් තියෙනවා පහක්. ගනුදෙනුකරු කස්ටමර්ස්ලා, සැපයුම්කරු සප්ලයර්ස්ලා, කම්පිටිටර්ස්ලා, කම්පිටිටර්ස් තරංකරු, substitute goods producers ආදේශක භාණ්ඩ නිෂ්පාදකයෝ, potential businessmen විභව ව්‍යාපාරිකයෝ කියලා බෙදෙනවා කොටස් පහකට. සාර්ව පරිසරයේ කොටස් හතකට බෙදෙනවා. ප්‍රජා පරිසරය demographic environment, natural environment ස්වභාවික පරිසරය, economic environment ආර්ථික පරිසරය, political and legal environment දේශපාලන හා නෛතික පරිසරය, technical environment තාක්ෂණ පරිසරය, social and cultural environment සමාජ සංස්කෘතික පරිසරය, global environment ගෝලීය පරිසර වශයෙන් බෙදෙනවා. ඒ වගේ බාහිර පරිසර කොටස් දෙකයි. ඒක තමයි ආසන්න සාර්ව. අභ්‍යන්තර පරිසරය මැද. හරිනේ. ඕකම තමයි මේ chart එකෙන් පෙන්වුම් කරන්නේ. එතකොට මේ පරිසරයේ මූලික ප්‍රභේදනේ මේ chart එකේ තියෙන්නේ. කොටස් දෙකකට අභ්‍යන්තර බාහිර.
බාහිර කොටස් දෙක ආසන්න සාර්ම. අභ්‍යන්තර පරිසරය කියන්නේ මොකක්ද? ඒකෙන් ව්‍යාපාර වලට කරන බලපෑම් මොකක්ද? ඒ වගේම බාහිර පරිසර ආසන්න පරිසරය කියන්නේ මොකක්ද? ඒකෙන් ව්‍යාපාර වලට ඇති කරන බලපෑම් මොකක්ද? සාර පරිසරය කියන්නේ මොකක්ද? ඒකෙන් ව්‍යාපාර වලට ඇති කරන බලපෑම් මොකක්ද? කියලා අපි ඉදිරි පරිච්ඡේදයෙන් අපිට තේරුම් ගන්න වෙනවා. මේක විශ්ලේෂණාත්මක කොටසක් අපිට ඉස්සරහට කරන්න තියෙනවා. අපි ඊළඟ පාඩම් මේකකදී අපේ විශ්ලේෂණාත්මක විග්‍රහයට අවතීර්ණ වෙමු.